එහෙනම් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැම කෙනෙකුටම. ආයිබෝවන් සර්. හරි. අපි ඉස්සෙල්ලම දෙවෙනි පාඩමේ දෙවෙනි කවියට යමු අපි ඉක්මන් කරලා අද දෙවෙනි කවියනේ ගන්න තියෙන්නේ. ඒක අරගෙන ඉමු නේද? හරි ඒක අරන් ඉමු. කැම කොන් කරලා කවිය කියන්න ඕන කිව්වහම හරි. පටන් ගමු. කවුද ඉස්සෙල්ලාම පිළිවෙලට යන්? මලින්දු පටන් ගමුද? මලින්දු දැන් හැම කෙනෙක්ම කවිය කියනකොට කැම් එක දිහා බලලා කියන්න ඕන. හරිද? හරි. කියන්න බලන්න මලින්දු කවිය. කැම් එක දිහා බලලා කියන්නේ. ආදාසිට හිමේ අප සමගියුද නිතිනේ බාදාවල් වත්පිළිවෙත් කළදැයි සිටිනේ. ආධාරෙ කුඩුසනට අම්මාව නිතිනේ බාදානම ඔබ බුදුන් අප දඬු පිණින්. හරි හරි. ඊළඟට අනුහස් පාඩම් කරගන්න සිංහල පොතක් නෑ සර්. කලින් දවස් කිව්වේ නෑනේ දෙහිම එකක් මට. කලින් දවසේ තිබ්බා සර් මේ එයා අයියා කෙනෙක්ගෙන් ඊළඟට එයා ඊළඟ ගියා. එහෙමද? ඔයා මේ දැන් පොත් නැති අයට අර WhatsApp group එකකට link එකක් දාලා තිබ්බ මං හිතන්නේ මට මතක විදියට ඔය ඕනම පොතක් අපිට පුළුවන් education publication department කියලා ගැහුවාම අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ එකතැනට ගියන් පස්සේ ශ්‍රේණිය මීඩියම් මොන මාධ්‍යෙන්ද මොන ශ්‍රේණියද කියලා ගිහුවහම ඕනම පොතක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ නිසා කාටවත් කියන්න බෑ පොත් නැහැ කියලා මම ඔයගොල්ලන්ට පොඩක් ඒක පොඩ්ඩක් ඉන්නකෝ. මේක මේ ගොඩක් වෙලාට අනිත් පන්ති වලත් කියන කතාවක්. මේ බලන්න පොඩ්ඩක්. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට වැදගත් මේකත් මේ කියන කාරණා. දැන් මේ තියෙන්නේ මෙන්න මේ මෙහෙම මෙතන ටයිප් කරන්න ඕන education publication department කියලා නැත්නම් ওই edupub.government.ට. ඊට පස්සේ මේ තියෙනවා download textbook education publication department. හරිද? එහෙම ඒක download කරගන්න විදිය මම කියන්නේ. පොත් නැති අයට මේ. හරිද? ඕනම පොතක් පුළුවන් මේ විදිහට. උඩ දන්නවත් ඒ සමහරලාට මේ වෙද්දි මෙන්න මෙහෙම එකක් එනවා text books download කියලා. ඒක කිව්වහම ඒකේ මෙතන තියෙනවා මේ select your language preference කියලා කියන්නේ කැමති භාෂාව. ඒතර අපි සිංහල කියලා අපි සිංහල කරන අය. ඊට පස්සේ සිංහල දිවිවල මෙතනට ගියන් පස්සේ අපිට අදාළ ශ්‍රේණියට අපි යනවා. අපි හිතමු ඔයගොල්ලෝ 9 වසරේ දැන් 9 වසරට ගියා. 9 වසර next කරා. next කරන් පස්සේ 9 වසරේ සියලුම විෂයන් වලට අදාළ පොත් ටික මෙහෙම තියෙනවා. ඔය පොත් නැති අය මොකද්ද කරන්න ඕන? අඩුම තරමින් ඔයගොල්ලෝගේ ලැප් එකේ හරි ෆෝන් එකේ උනක් ගන්න පුළුවන්. අරගෙන ඉවරලා අවශ්‍ය ටික විතරක්වත් ගන්නකො. දැන් මෙතන ගියන් පස්සේ මේකේ තියෙන මේ බලන්න ඕන විෂයක් තියෙනවනේ. බුද්ධ ධර්මයේ කතෝලික ක්‍රිස්තු ධර්මයේ ඔක්කොම තියෙනවා. ගිහිල්ල ඉවරලා මෙන්න අපිට අවසානයේ තියෙන සිංහල විෂය. දැන් තියෙන සිංහල. සිංහල වලට ගියන් පස්සේ ඔන්න සිංහල විෂය. මෙන්න පොත. මේ ලෝඩ් වෙන්නේ පොත. මම මේ විදිහට පොත ලෝඩ් කරලා තියෙනවා මේකේ. නිසා මට දැන් අයි ලෝඩ් කරගන්න ඕනේ නැහැ. නිසා මතක තබා ගන්න ඕන මේ විදිහට කවුරු හරි පොත් නැහැ කියලා ඊළඟ දවසේ කියන සූදානම් වෙන්නේ නැතුව පොත ඩවුන්ලෝඩ් කරලා හරි අදාළ කොටස පාඩම් කරලා තියාගන්න. අමාරු එකක් නෙවෙයි තාම ලේසි වැඩක් කියන්නේ. ඒ නිසා අයි කියන්න බෑ කිසි කෙනෙක් පොත් නැහැ කියලා. හරිද? හරි. මෙන්න මේ කවියනේ ගන්න කිව්වේ. දෙවෙනි කවිය ආදාසිත හිමේ අපි සමගිවිත ඉඳ නිතිනේ. රෑදාවල් වත් පිළිවෙත් කළ දෑ මන සමසිතිනේ ආධාරයක් ඔබ විසින නැත අම්මාහට ඉතිනේ බාධා නොව ඔබ බුදුන් අප දන් දුන් පින්නේ කියන මෙන්න මේ කවිය තමයි පාඩම් කරගන්න කියලා කිව්වේ. ඒ අනුව මේ අපි යමු ඊළඟට අනුහස්ත ඊළඟට කවුද නවෝදයා ඉක්මන් කළා කියන කවිය ආදාසිට හිමේ අපි සමගිව ඉඳිනිතිනේ රෑදාවල් වත් පිළිවෙත් කළ දෑ සමසිතිනේ ආධාරයක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ බාධානව බුදුන් ඔබ අප දන් දුන් පිණිනේ. හරි. කිවිසර
කියන කවිය. ආදාසිත හිමියේ අපි සමග වෙයි. කැම් එක දිහා බලලා කියන්න. වල්වත් පිළිවෙත් කළද සමසිතින ආදාර ඔයා පොත බලාගෙන කියන්නේ කැම් එක දිහා බලන් කියන කෙලින්. ආදාසිත හිමියේ අපි සමග වෙයි ඉතිනේ සිග්නල් වල පන්දි කමකුත් තියෙනවා. රැදාවල්වත් පිළිවෙත් කළද සමසිතිනේ ආධාරෙක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ බාධා නොව ඔබ බුදුවන් අපදන් දුන් පිණිනේ. හරි හරි. ඊළඟට අනුහස් කිව්වා. පුන්සන්දිනි ආදාසිත හිමියේ අප සමගව ඉඳ නිතිනේ රැදවල් පිළිවෙත් කළද සමසිතිනේ ආධාරෙක් ඔබ මිස අම්මාහට ඉතිනේ බාධානව බුදුවන් අපදන් දුන් පිණිනේ. හරි. දැන් මොයි මේ මතක තබා ගන්න අනිත් අයත් දැන් කැම් එක ඔන් කරාම ආයේ එහෙම මෙහෙ බලන්න බෑ. කැම් එක ඔන් කරා නම් කැම් එක දිහා බලලා කතා කරන්න ඕන. හරිද? සමහරව මට පේනවා පොත දිහා බලලා පහලා තියෙන පොත එහෙම බෑ. හරිද? මේ වැඩේ එහෙම කරන්න බෑ. ඊළඟට ඔකද? ඉක්මන් කරන්න. ආදාසිත හිමේ අප සමගිව ඉඳ නිතිනේ රෑදාවල් වත් පිළිවෙත් කළදැයි සමසිතිනේ ආධාරෙක් ඔබ විසිනත අම්මාහට ඉදිනේ බාධානව ඔබ බුදුවන් අපදන් දුන් පිණිනේ. හරි හරි. ඊළඟ පෙත්මින් නේද? පෙත්මින් PT නම තියෙන විදිහට මම කියන්නේ හැල්ද මට කියන්නක් ගාලා. සන්දිනි කිව්ව නේද? නන්ද කිවිසර කිව්වා. ඔය දෙයක් කිව්වෙ ඉඳන් කිව්වා. උෂාන් නේද? උෂාන් කියන්න උෂාන්. ආදාසිත හිමයේ අපි සමගින් ඉඳ නිතිනේ රෑදාවල් බත් පිළිවෙත් කළනෙක් සමසිතිනේ ආධාරෙක් නැත මම් මිස අම්මාහට නිතිනේ බාධාවක් නොව බුදුවන්නට අප දන් දුන් පිණිනේ. ඔයාගේ කැම් එක මට පේනුන්නේ ඔයා මේක දිහා බලන් කිව්වද කොහොම කිව්වද කියලා. මගේගේ කැම් එක නෑ සර්. හරි හරි කමන්නේ. ආංකෝ කිව්ව නේද කවිය? ඔව්. හරි හරි. නෙත්මි ආදාසිත හිමයේ අප සමගිව ඉඳ නිතිනේ රෑදාවල් වත් පිළිවෙත් කළදැයි සමසිතිනේ ආධාරෙක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ බාධානව ඔබ බුදුවන් අපදන් දුන් පිණිනේ. හරි හරි. ඊළඟට ශාන් හරි. බෝ ඊළඟට අනු කිව්වේ නැත්තේ කවුද? අනුමි කිව්වේ නෑ නේද? අනුමි ඉක්මන් කරන්න. ආදාසිත හිමේ අප සමග වෙන්ද නිතිනේ රෑදාවල් වත් පිළිවෙත් කළදැයි සමසිතිනේ ආධාරෙක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ බාධානව ඔබ බුදුවන් අප දන් දුන් පිණිනේ. හරි හරි කමන්න ඇති. ඊළඟට කවුරු මේ මයික් වැඩ කරන්නේ නැහැ කියලා කියන මගේ මයික් එක වැඩ. ඔයගොල්ලෝගේ මයික් එක තමයි වැඩ නැති වෙච්ච එකක් වුණත්. කමන්න බලමු. තව කවුද මේ බෝසෙතුත් ඉන්නවද? හා බෝසෙත්ගේ කැම් කවුද ඉන්නේ බෝසෙත් නමින් අපේ මේ කියන්නකෝ. හරි. බෝසෙත් කවුද අපේ මේ අජීවය පුතා දින්නේ මේ? කෝ මේ මට කියන්න කැම කොන් කළ කවිය ඉක්මනට. තව කවි නොකියු කවුරු ඉන්නවද? මම ඊට වැඩි වෙලාව දෙන්නේ නැහැ. විනාඩි 5කට වැඩි ගියා දැන් අපිට. කවි කියන්නේ තේ මං අයින් කරනවා. ඉතර නේද? වෙන කවුරුත් නැහැ නේද? දුමින්දු ඔයා කවිය කිව්වද පුතේ? දුමින්දු කවිය කිව්වද? දුමින්දු කවිය කිව්වද? නෑ සර්. ඔයා කියන කවිය? ආදාසි මොනේ සර්. මට කැම් එක පේන්නේ නැහැ ඔයා.
කැම් එකෙන් පේන්න ඕන මට ඔයාව. ආදාසේ අපි සමග ඉදිනේ රැවත් වත්විලිත් කළදෑ සම්සිනේ අදරෙක් ඔබට නැත අම්මට ඉතේ බදාන බුදුවන් අපදන් පීනේ. එනේ තා හොඳට පාඩම් කරගන්න මට පේන්නේ නිකන් ටිකක් වරම කියාගෙන නෙමෙයි අපහසුවක් තියෙන කෙනා හරියට පාඩම් වෙලා නැහැ වගේ. හරි පාඩම් කරගන්න මේ විදිහට මේ කවි පාඩම් නුදුණු කවුරු ඉන්නවද? සර් ඔව් කියන්න. ආදාසික හිමියේ අප සමගිවෙන්ද නිතිනේ රැදාවල් වත්පිළිවෙත් කළ දෑ සම සිටිනේ. ආධාරෙක් ඔබ විසනත අම්මාවට ඉතිනේ බාධානුව බොබුදුවන් අපදන් දුම් පිරිමි. හරි හොඳයි. ඊළඟට අපි ඔයගොල්ලෝ ඊළඟට මේ ඒකේ අභ්‍යාසය බලන්න පොඩ්ඩක්. මෙන්න මේ අභ්‍යාසය ඔයගොල්ලෝ කරන්න කියලා කිව්වේ. sorry. මෙන්න මේ නිබන්ධනේ මෙන්න මේ කවිය ඔයගොල්ලෝ එතකොට පාඩම් කරපුවා මේ කවිය ලියලා තියන්න. දෙවෙනි කවිය. කියන්නේ විසන්ත ජාතකයේ 527 වෙනි කවිය නැත්නම් ඔයගොල්ලෝ පාඩමේ දෙවෙනි කවිය. ආදර්ශයට හිමි අප සමගිව ඉඳ නිතිනේ කියන කවිය ඔයගොල්ලෝ ලියන්නට ඕන. ඊළඟට අභ්‍යාසයක් තියෙන එකේ කරන්නත් මේකේ තේරුම මේ තියෙන වනාන්තර පැමිණි දිනේ සිට අපි එක දිගට පොදියට අපි එක පොදියට එකට බැඳී සිටීමු. අපගෙන් ඔබට ඊට විය යුතු යුතුයකම් හා ඊට කළ යුතු අත්පිළිවෙත් තත්ත්වයෙන් හා මදහසෙන් ඉටු කළෙමු. අපගේ පසු අප අම්මාට ඔබට ඔබගේ පිහිටම මිස අන් කවුරුගේ හෝ පිටක් නැත අපවත් දන් දුන් සිරින්ම කිසිදු අවරහකින් තොර ඔබට බුදුබව ලැබේවා කියන මෙන්න මේ තේරුම තියෙන කවියේ මෙන්න මේ පද ටිකේ අර්ථය මෙන්න මෙතනින් සොයලා ලියන්නට ඕන. මේ පද ටිකේ අර්ථය මෙතනින් සොයලා ලියන්නට ඕන. පළවෙනි කවිය වගේම දෙවෙනි කවියත් ඒ අර්ථය ආකාරයටම උත්තරේ විදිහට සපයන්නට ඕන. ඔව් කියන්න. සර් මට පේන්නේ නැහැ. ඔයාව මාව පේන්නේ දැන් නැහැ කොහොමද? මම පේන්නේ නැති විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් පේනවද? නෑ සර්. දැන් පේනවද? හරි. ඔන්න ඔය විදිහට මතක තබා ගන්න මේ කවිය පාඩම් කරගන්න. මම යනවා ඉක්මන් කරලා අපි පළවෙනි පාඩමේ ඔයගොල්ලෝ පළවෙනි පාඩම දාලා නිබන්ධන ගන්න. මේක දැන් දෙවරක් කතා කරලා තියෙන අයි කතා කරන දෙයක් නෑ පාඩමේ අන්තර්ගතය ඔබට හොඳට අවබෝධ වෙලා තියෙන අන්තර්ගතයට සම්බන්ධව ඔබට ගැටලු නැතුව ඇති. ඒ අනුව මෙන්න මේ වචන ටික අපි දැන් කතා කරානේ. ඊළඟට මේ ප්‍රශ්න ටිකට උත්තර මම පොතේ තියෙනවා කියලා. අර කලින් තියෙන හැඳින්වීම තමයි. මේ ජනකතා 10ක් නම් කරලා ඒකට ජීවිත ආදර්ශ ලිව්වද කවුරු හරි ඉන්නවද ලියපු අය? ජනකතා 10ක්වත් නම් කරපුවා ඉන්නවද? කිව්ව නේද කරන්න කියලා මේක? හැම කෙනෙක්ම මේ ජනකතා 10වත් අවමෝෂයෙන් නම් කරලා තියෙනවා ආදර්ශ කෙසේ වෙතත් ආදර්ශය ඕන මගෙන් අහගලා මේක කරගත්තා කමක් නැහැ නොතේරෙන කවුරු හරි ඉන්නවනම් අවමෝෂයෙන් මේ ජනකතා 10 නම් කරලා එහි ගන්න පුළුවන් ආදර්ශ උපදේශය මොකක්ද කියලාවත් අවමෝෂයෙන් ලියන්නට ඕන. ඒ 10 ඊට පස්සේ සාරාංශය මතක ලියන්න මම කිව්වනේ. භාෂා ලක්ෂණ කිව්වේ නෑ නේ කිව්වා. එදා කිව්වා මම එකත්. මේක අපි කතා කරේ නෑ ඊළඟ එදා. චරිත නම් කරන එක. අවස්ථා සම්බන්ධ ලිව්ව නේද? මේක ලිව්වද? අවස්ථා සම්බන්ධ ලිව්වේ නෑ සර්. මේක ලිව්වේ නෑ නේ? මේ කොටස ලියන්න ඕනේ එතන තියෙනවා. කවුද කිව්වේ කාටද කිව්වේ කියලා. හරි. මේ වෙලාවක් යන්නේ නැහැ මේකේ මට කියන්නේ චරිත ටිකක් මම කළා නම් කරන්න මේකේ තියෙන පාඩමේ චරිත ටිකක් මම කළා නම් කරන්න. සිටු දේවිය වැඩිමහල් දරුවන් දෙදෙනා සහ බාල පුතා. එච්චරයි නේද තියෙන්නේ? කොටගම සිටුතුමා සහ සිටු දේවිය. එයා චරිත උනාට දරුවෝ අපිට හමු වෙන්නේ නැහැ නේද? අවස්ථා සම්බන්ධයෙන් හමු වෙනවද? නෑ. නෑ අවස්ථා සම්බන්ධයක් විතර අපිට හමු වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිකන් ඔයගොල්ලෝ පාඩම් මතක් වෙන තැනකට ටක් ගාලා මෙන්න මේ වැඩේ කරන්නකෝ.
මේ මෙන්න මේ පහසනම් කවුරු විසින් කවුරු කර කුමන අවස්ථාවකද කියන එක නැතුව කුමන අවස්ථාවක කියන එක ලියන්නේ නැතුව අනිත් ඒවා කුමන අවස්ථාවක ලියන්න කියලා ඉඩ තියලත් නැහැ. කවුද කිව්වේ කාටද කිව්වේ කියලා මම කළා ලියන්නකෝ. අපි ඒක කොටස කතා කරලා ඔක නවත්තමු. කවුද කිව්වේ කාටද කිව්වේ එක මේ නිබන්ධනය අරගෙන ප්‍රශ්න 10ට. වෙලාව ගන්න එපා ගොඩක් එකට. ඒ අභ්‍යාස කරලා මම ඉක්මන් කරලා මෙන්න මේ කොටස දෙන්න ඕනේ. ඒකයි ඉක්මන් කරන්න කිව්වේ ඔයගොල්ලන්ට. අවසන් වුණ ගාම මට කියන්න අවසන් කියලා. චරිත තුනයි නම් කරන්න තියෙන්නේ. ඒ චරිත තුන හෙට මෙහෙට කරලා ලියාගෙන යන තියෙන්නේ. පාඩම මතක් වෙන්න කරගත්තා නම් හරි. හරි සර්. හරිද? හරි. ඒක අවසන් ඕගොල්ලෝ. එතකොට මේ පිට බලමු පොඩක් ඉන්න. හරි සර්. තාම ඉන්නේ අපි එක බලලා අවසන් කරලෙමු බලන්න මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඒකේ මෙන්න මේ කොටස ඔයගොල්ලෝ ලියනකෝ කවුද කිව්වේ කාටද කිව්වේ කියලා මේක ඔයගොල්ලෝ තනියෙන් බලා ගන්නත් පුළුවන්. නිකන් පොඩ්ඩක් පාඩම් මතක් කරගන්න විතරක් අපි පොඩ්ඩක් කතා කරගෙන යන්න ටක් ගාලා. මම මගේ වැඩිමහල් සහෝදරයා දෙදෙනා මගට බැසීම සතුටු නොවේවි. තාම ලේසි. කවුද කිව්වේ? බාල පුතණුවන් නේද? බාල සහෝදරයා නැත්නම් බාල සිටු පුතා නැත්නම් බාල සහෝදරයා නැත්නම් බාල පුතා තමයි කිව්වේ. සිටු දිනියට.
සිටු දියණියට හරි අවස්ථාව ඕන නම් ලියන්න පුළුවන් අර ධනය සිටු බාලපුතා විතර බෙදා දුන්න අවස්ථාවේ මම වැඩිමහල්ලාට මොකද වෙන්නේ කියලා විමසු විට එසේ එය කෙසේ හෝ කළ යුතුමය මම එය මගේ පුතුන්ට කියාලමි ලේසි කවුද සිටු දියණිය තමාටම එහෙත් ඉතිරි දරුවන් දෙදෙනා කෙසේ ජීවත් වේද ඔවුන්ට යන කලදාසාව කිම කවුරුන් විසින්ද සිටු දියණිය තමාටම ඊළඟට ඒ නිසා ශ්‍රීපාද වන්දනාවට යාම් පිණිස සූදානම් වුණු මැනව බාලපුතා සිටු දියණියට නැත්නම් තම මවට කියලා කිව්වත් කමක් නැහැ. නමුත් ඊට පෙර එහි යාමට සුසු ගමන් මාර්ගයේ ආදී දැනගත යුතුයි. මා ඒ දැනගෙන එනතුරු සතුටින් සිටු මැනව ලේසි. කවුද කිව්වේ? බාලපුතා සිටු දියණියට නැත්නම් තම මවට. එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමට නොපුළුවන. ගියොත් ආපසු එන්ට ලැබේ යයි සිටිය නොහැකිය. කවුරුන් සින්ද සිටු පුතා? වැඩිමහල් පුතුන් දෙදෙනා සිටු දියණියට. ෂුවර්ද? එහෙත් වැඩිමහල් පුතුන් දෙදෙනා මේ ප්‍රකාශ කරන්නේ එහෙත් කියලා එහෙත් එවැනි දුෂ්කරණක් අම්මා සමග යාමට නොපුළුවන. ගියොත් ආපසු එන්ට ලැබේ යයි සිටිය නොහැකිය. ආපහු බලන්න. වෙන කවුරු ලියපු? කවුද මේ කියන්නේ? මේ ප්‍රකාශ කරන්නේ බාලපුතාම තමයි නේද? එහෙම නේද? බාලපුතාම තමයි ප්‍රකාශ කරන්නේ. නෑ සර්. නැද්ද? ලොකු පුතාදී වැඩිමහල් පුතුන්. වැඩිමහල් පුතුන් දෙදෙනා. සර් බාලපුතා. මේ බලන්න. එන්න මෙතන. එසේ ඇසු වැඩිමහල් පුතුන් දෙදෙනා අනේ මේ ප්‍රකාශයක් කරන මොකද්ද කරන්නේ? මා ශීපාදත්තන් ගෙනගොස් වන්දනා කරන මැනව කරහුවොත් මගේ මුළු වස්තුම ඔහුට පාරා දෙන්නේ. ඔහුට පාරා දෙන්නේ කිව්වා. එසේ බස් ඇසු වැඩිමහල් පුතු දෙන්නාම අනේ අම්මේ ඔබේ දැන් තත්ත්වය හැටියට කෙසේ හෝ ශ්‍රීපාද ගමන කළ හැකිද? එය පිහිටියේ කොතරම් දුරද? කොතරම් උස පර්වතයක් උඩද? දැන් අම්මාගේ තත්ත්වය හැටියට කිසිසේත් ඒ කළ නොහැකි. එබැවින් එය සිතින් අස් කරගන්න බෑමයි කීවෝය. එයා සසිනි බාලපුත්‍රයා අම්මාට ශ්‍රීපාද වන්දනා කරන්නට බැරි වුවොත් ඒ ගැන කලකින් සිටින්ම ලෙඩවි ඉක්මනින් මේ යාමටද පුළුවන්. එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමටද නොපුළුවන. කවුද කරන්නේ ප්‍රකාශය? පේනව නේද? කවුද කරන්නේ? බාලපුතා තමයි ප්‍රකාශය කරන්නේ නේද? එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමටද නොපුළුවන. මේ එහෙත් කියන වචනයෙන් හඳුනා ගන්න. ගියොත් ආපසෙන් ලැබෙයි සිටිය නොහැකිය. වැඩිමහල් පුතා සිය කාටවත් නෙමෙයි කරන්නේ කාටද? තමාටම තමයි කරගන්නේ. සෝරි වැඩිමහල් පුතා නෙමෙයි. බාලපුතා තමාටම තමයි බාල සහෝදරයා තමන්ටම තමයි ප්‍රකාශ කරන්නේ. එය පිහිටියේ කොතරම් දුරද? කොතරම් උස පර්වතයක් මුදුනේද? ඕකනම් හරි අර කියෝ විදිය. මොකක්ද? වැඩිමහල් පුතුන් දෙදෙනා සිය මාවට නැත්තම් සිටු දියණියට. පැහැදිලි නේද? හරි. ඊළඟට 8 ඔබ දැන් තත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රීපාද ගමන කළ හැකිද? ඔබේ දැන් තත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රීපාද ගමන කළ හැකිද? ඉහළ ප්‍රකාශන උත්තරේම තමයි එතනටත් එන්නේ. වැඩිමහල් පුතුන් දෙදෙනා සිය මාවට නැත්තම් අපි කියනවා සිටු දියණියට කියලා. දරුවෙනි මම ලංකාවේ බොහෝ පෙරහැර විහාරස්ථාන වන්දනා කළෙමි. මට වන්දනා කරන්න බැරි උයේ ශ්‍රීපාද පත්මේ පමණයි. සිටු දියණිය නැත්තම් මව කාටද දරුවන් තිදෙනාට? මේක අමාරු වෙන ලේසි කොටසක්. බුලේකට උත්තර ලියන්න. දැන් ඉතාම ඉක්මනින් ගන්න ව්‍යාකරණ පොත. ව්‍යාකරණ පොත ගන්න ඉක්මන් කරලා. හැම කෙනෙක්ම ව්‍යාකරණ පොත ගන්න. හරිද? හරි බලමු අපි. හැම කෙනෙක්ම හරි නේද? සූදානම් නේද? මේ සටහන් ලියලා නෙවෙයි සූදානම් වෙන්නේ මාතෘකාවක් ලියා ගන්න. මාතෘකාව කළ බව සඳහන් කර ගන්න අපි. සගහන පොත බැලුවම අපිට තියෙන්නේ මොනවද අපි සාකච්ඡා කර මාතෘකා කියලා. ඒ නිසාවෙන් විතරයි මේ කොටස මේ මාතෘකාවක් විතර ලියා ගන්න. අපි පළවෙනි ව්‍යාකරණ මාතෘකාව 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා, 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා, 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා, 9 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා ලියා ගන්න සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග අපි මීට කලින් පන්තිත් මේක අපි සාකච්ඡා කරා. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග. මාතෘකාව ලියා ගන්න ඔයගොල්ලෝගේ පොතේ
සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග හැම කෙනෙක්ම සටහන් ලියාගෙන ඇති මේ මාතෘකාව ලියාගෙන ඇති. ඊළඟට අපි දන්නවා මේ අපි 6ත් කතා කර මාතෘකාවක් 7ත් කතා කරලා තියෙනවා 8ත් කතා කරා. දැන් අපි 9 වසරේත් නැවත වතාවක් මේ පිළිබඳව විමසීමක් කරන්න හදන්නේ. එකම මාතෘකාව වුණත් අදාළ ශ්‍රේණියට අදාළ වසරට අදාළව වෙනම කොටසක් තියෙනවා. අපි හදාරිය යුතු කොටසක්. නිසා ඒ ටික පිළිබඳව අපිට අවබෝධයක් කරගන්නට අවශ්‍යයි. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග ඇයි අපි ඉගෙන ගන්න කියලා අපෙන් කවුරු ඇහුවොත් අපි කියනවා භාෂාව රසවත් කරගන්න කියලා. භාෂාව රසවත් කරගන්න. කතා කරනකොට කතාව රසවත් කරගන්නත් ලියනකොට ලියකණේ රසවත් කරගන්නත් අපිට සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග භාවිතා කරන්න පුළුවන්. රසය සඳහා තමයි භාවිතා කරන්න ප්‍රධාන වශයෙන්. ඊට අමතරව භාෂාවට යම්කිසි විශාල වචන ප්‍රමාණයකින් ප්‍රකාශ කරලා තියෙන දිගු විවරණයක්, ගොඩාක් විස්තරයක්, ලොකු විස්තරයක් ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවත් මේ භාෂා ප්‍රයෝග නිසා ලැබෙනවා. භාෂා ප්‍රයෝග නිසා කියන්නේ දීර්ඝ විස්තරයක් ඉතාම කෙටියෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග භාවිතය මගින් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒතර සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගයන් ප්‍රධාන 4ක් අපි හඳුනා ගන්න ඕගොල්ලෝ දන්නවා. පළවෙනි සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගය තමයි ප්‍රස්තාව පිරුළු. දෙවන සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගය තමයි ඉඟි වැකි එහෙම නැත්නම් අපි වෙනත් නමක් කියන මොකක්ද කියන්නේ වෙන නමක්? රූඩි කියලා කියනවා. ඊළඟට අපි කතා කරනවත් අපි දන්නවා ආප්තෝපදේශ. ඒ වගේම යුගල පද. මෙන්න මේ 4 සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග කියන රසවත් සාහිත්‍ය නැත්නම් රසවත් ව්‍යාකරණ කොටසට එකතු කරගන්න. ආපහු කියන්නම් ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ ඉඟිවැකි යුගල පද. අපි මේව ඉගෙනගෙන තියෙනවා, කතා කරලා තියෙනවා, දැනගෙන තියෙනවා. අපිට නැවත පොඩ්ඩක් ඒක දිහා නැත්නම් ඒ ව්‍යාකරණය පිළිබඳව නැවත අපගේ අවධානය යොමු කිරීම තමයි මේ ව්‍යාකරණ මාතෘකාවෙන් කරන්නට හදන්නේ. කිතින් ලියාගන්න සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග කියන්නේ මොනවද කියලා ලියන්න. භාෂණ කාර්යත්, ඒ කියන්නේ කතා කිරීම කියන එක. භාෂණ කාර්යත් කමා ලේඛන කාර්යත්. භාෂණ කාර්යත් කමා ලේඛන කාර්යත්. භාෂණ කාර්යත් කමා ලේඛන කාර්යත් රසවත් කර ගැනීම සඳහා. භාෂණ කාර්යත් කමා ලේඛන කාර්යත් රසවත් කර ගැනීම සඳහා. භාවිතා කරන රසවත් කර ගැනීම සඳහා භාවිතා කරන ව්‍යාකරණ කොටසක් ලෙස සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග හඳුනාගත හැකිය. ඒ අනුව පහලට ලියන්න. ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුළු යනුව ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ යනුව ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ ඉඟි වැකි හෙවත් රූඩි ඊළඟට යුගල පද යනුව ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ ඉඟි වැකි හෙවත් රූඩි යුගල පද යන සාම්ප්‍රදායික යෙදුම් වර්ග 4 මෙහිදී අපගේ අවධානයට යොමු වේ. මෙහිදී අපගේ අවධානයට යොමු වේ. හරි. ඔයගොල්ලෝ ගාව තියෙන නිබන්ධනේ පොඩ්ඩක් බලන්න. මේක අපි අවසන් කර ගන්න ඕන දැන් මෙන්න මේ පිටු අංක 7 තියෙනවා සාම්ප්‍රදායික යෙදුම් කියලා කොටසක්. සටහනක් තියෙන්නේ මේ. ඒ නිසා සටහන් මම ඔයගොල්ලෝගේ ලියන පොතට ඇතුළත් කරන්නේ නැහැ. මොකද ව්‍යාකරණ පොතට අපි එතන අභ්‍යාස කරනවා. සටහන නිබන්ධනෙත් තියෙනවා. එතන ආපහු සටහන් ලියක තේරුමක් නැහැ. නිසා වෙලාව අපිට ඉතුරු කරගන්න පුළුවන් මේ ආකාරයට. නිසා ඒක පොඩක් අවබෝධ කරගන්න. සාම්ප්‍රදායික යෙදුම් යනු මොනවද කියලා මෙතනත් පොඩි අදහසක් ඉදිරිපත් කරනවා. භාෂාව රසවත් කරගන්න, ප්‍රාණවත් කරගන්න, පාඨක අවධානය යොමු කරගන්න තමයි මේක භාවිත කරන්න කියලා මේකේ තියෙන තවදුරටත්. ඒතර ඒකේ පළවෙනි කොටස ප්‍රස්තාව පිරුළු, දෙවෙනි කොටස ආප්තෝපදේශ, තුන්වෙනි කොටස ඉඟි වැකි. මේකෙන් ඔයගොල්ලන්ට විෂය නිර්දේශය ඇතුළත් කරලා නැති කොටසක් තියෙනවා යුගල පද කියන එකත් මේකට තමයි අයිති වෙන්නේ. ඒක විස්තරයක් මේකේ නෑ. ඒකත් අපි ඉගෙන ගන්නට ඕනේ වුණාට. ඒක නිසා දැන් මේ සටහන ඔයගොල්ලෝ ගාව තියෙනවා. ප්‍රස්තාව පිරුළක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මේ කියව ගත්තාම තේරෙනවා නේද? මොකක් හරි දෙයක් ප්‍රකාශ කරන අදහස් මොන හරි දෙයක් කියන්න අදහස් කරනවා. ඒ අදහස වඩාත් හොඳින් තහවුරු කරන්න තමයි ප්‍රස්තාව පිරුළු යොදාගෙන කරන්නේ. මේක භාෂණයේත් ලේඛනයේත් බහුලව භාවිතා කරනවා කියන එකත් මතක තබා ගන්න. එතනින් වචනවල අර්ථයට එහා ගිය විශාල අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාවත් ප්‍රස්තාව පිරුළු වලින් තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති දැන් ප්‍රස්තාව පිරුළු වල ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මෙන්න මේ දෙක ප්‍රස්තාව පිරුළු සම්බන්ධව ඔබ කාරණා දෙකක් අවබෝධ කරගන්නට ඕන. එක තමයි ප්‍රස්තාව පිරුළක් කිව්වහම ප්‍රස්තාව පිරුළක භාගයක් කිව්වහම මුල කොටස හරි අග කොටස හරි කිව්වහම ඔබට එවැනි ප්‍රස්තාව පිරුළක් සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙන්නට ඕන. පළවෙනි කාරණාව ප්‍රස්තාව පිරුළක් ඇහුවහම එහි අඩුපාඩුව සම්පූර්ණ කරන. සම්පූර්ණ ප්‍රස්තාව පිරුළ නොකියා භාගයක් කිව්වහම ප්‍රස්තාව පිරුළකින් ඒ ප්‍රස්තාව පිරුළ සම්පූර්ණ කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට තිබිය යුතුයි. දෙවෙනි එක ප්‍රස්තාව පිරුළකින් ප්‍රකාශ කරන්න වූ අදහස පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ওই දෙක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට අපිට ප්‍රස්තාව පිරුළ අපිට අවශ්‍ය කරන්නේ කතනයත් ලේඛනයත් කියන දෙකම සාරවත් කරගන්න නැත්නම් රසවත් කරගන්න. එතකොට ඒක භාවිත කරාම අමුතු බවක් එනවා භාෂාවට. යථාර්ථවාදී නැත්නම් සැබෑ භාෂාවක් නැත්නම් අපි සාමාන්‍යයෙන් අමුමේ භාෂාව භාවිත කරන වෙනුවට අපිට මේ රසවත් යෙදුම් භාවිත කරලා භාෂාව තවදුරටත් රසවත් කරගන්න පුළුවන්. ඒක නිකන් අර නිකන් ඔහෙදී හොද්දක් කනවා වගේ නෙවෙයි. ඒකට අපි රසකාර ටිකක් රස ටිකක් එකතු කරලා නේව කාර්බෝජ ටික අරම එකතු කරලා රස කරගන්නවා වගේ අපි අමුතු රසක් හදාගන්න නේද? සුදුන් ටිකක් දාලා අර පන්නේ දානවා කියලා නේද දාලා හොද්දක් රස කරගන්නවා වගේම භාෂාව රස කර ගැනීම හැකියාව අපිට සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග වෙන ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ ඉඟි වැකි යුගල පද ආදී වලින් කර ගැනීම හැකියාව තියෙන. ඒක තමයි මේ කරන්නේ මේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒතකොට අපිට අපි උදේ ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ කොයි වගේ අවස්ථාවලද මේ ප්‍රස්තාව පිරුළු හෝ ඉඟි වැකි හෝ ලුඩි හෝ ආප්තෝපදේශ භාවිතා කරලා තියෙන්නේ? මේ තුවක් කල් කොහොමද භාවිතා කරලා තියෙන්නේ? කොච්චර භාවිතා කරලා තියෙනවද? කොච්චර භාවිතා කරනවද ඔබ දන්නවද? 6ත් ඉගෙන ගත්තා 7ත් ඉගෙන ගත්තා 8ත් ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලෝ පුළුවන් ද භාවිතා කරන්න? එහෙනම් ඔයගොල්ලෝ රචනාවක් ලියනකොට ප්‍රස්තාව පිරුළක් දෙකක් භාවිතා කරනවද? ආප්තෝපදේශයක් භාවිතා කරනවද?
යුගල පදයක් භාවිතා කරනවද? මොකද මේ ඉගෙන ගන්න සාම්ප්‍රදායික භාෂා යෙදුම් භාෂා ප්‍රයෝග ටික ඔබට භාවිතා කරන්න වෙනවා රචනාව ලියනකොට. මෙතුවක් කල් භාවිතා කරන්න නැතුව සමහරලාට භාවිතා කරපු අයත් ඉන්න පුළුවන්. ඒකටයි මේක ඉගෙන ගන්න. විභාගෙට උත්තරයක් ලියන්න නෙවෙයි. අපි එදිනෙදා කතා බහ කරනකොට අපි එදිනෙදා කතාව පවත්වන්න ගියාම දැන් සභාවක කතා කරන්න ගියාම මේ කාට හරි දෙයක් පැහැදිලි කරනකොට අපි මේක අවබෝධ කරගෙන තිබුණොත් අපිට ඉබේම එනවා අපිට මේක භාවිතා කරන්න ඕනේ කියන හැඟීම. නිසා ප්‍රස්තාව පිළිලු කියලා එහෙම එකක්. නිසා අපි ප්‍රස්තාව පිළිලු භාවිතා කිරීමට පුරුදු වෙන්නට ඕනේ. ඒ අනුව අපිට ඔයගොල්ලෝ මතක කරගන්න අටවසේදී අපි ඉගෙන ගත්ත ප්‍රස්තාව පිළිලු වර්ග කරා නේද? ප්‍රස්තාව පිළිලු අපි අටවසේදී වර්ග කරා. මම මේ පන්ති වර්ග කරන්න අපිට අවශ්‍ය කරන්නේ අපි කලින් ඉගෙනගෙන තියෙන නිසාම. නමුත් ප්‍රස්තාව පිළිලු ටිකකට අපගේ අවධානය යොමු කරන්න ඕන නිසා අපිට ප්‍රස්තාව පිළිලු විවිධාකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවනේ දරුවනේ. මතක් කරගන්න අටවසේවත් එක්ක මතක් කරගත්තොත් සමහර ප්‍රස්තාව පිළිලු මගින් උපදේශයන් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනෝ තමුන්ගේ තරම දැනගෙන කල් අරිනෝ කියලා කියනෝනේ. ප්‍රස්තාව පිළිලු. දැනන සුස් කියවන්න. ඊළඟට ගත්තොත් මෙහෙ බලන්නකෝ. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්නද අවස්ථාවට ගැලපෙන යෙදුම ගන්න පුළුවන්. නිසා ඊවා අපි ප්‍රායෝගිකව භාවිතා කරන්න ඉගෙන ගන්නට ඕන. ප්‍රායෝගිකව. ඒකට අපිට පේනවා දැන් ප්‍රස්තාව පිළිලු නිර්මාණය වෙලා තියෙන ස්වභාවයන් තියෙනවා. අටවසර නැවත මතක් කරනවා නම් අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රස්තාව පිළිලු තියෙනවා සත්තු සම්බන්ධ ප්‍රස්තාව පිළිලු. සත්තුන්ගේ චරිතත් එක්ක සම්බන්ධ ප්‍රස්තාව පිළිලු. ජනකතාව සම්බන්ධ ප්‍රස්තාව පිළිලු තියෙනවා. නේද? උපදේශාත්මක ප්‍රස්තාව පිළිලු තියෙනවා. ගැමි ජන ජීවිතයේ පිළිබඳ විස්තර කරන ප්‍රස්තාව පිළිලු තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අනුත්ප්‍රාස රසය ඇති කරන ප්‍රස්තාව පිළිලු තියෙනවා. ඥාති සම්බන්ධතා පිළිබඳ විවරණය කරන ප්‍රස්තාව පිළිලු තියෙනවා. ජන ජීවිතයේ පිළිබඳ තවදුරටත් තොරතුරු විවරණය කරන ප්‍රස්තාව පිළිලු තියෙනවා. ආහාර පාන සම්බන්ධ ප්‍රස්තාව පිළිලු තියෙනවා. මෙන්න මේ ප්‍රස්තාව පිළිලු විවිධ වර්ගවල ප්‍රස්තාව පිළිලු අපිට හඳුනා ගන්න පුළුවන් වර්ග කරන්න පුළුවන්. දැන් මෙන්න මේ තියෙන ප්‍රස්තාව පිළිලු ටිකේ අර්ථයත් එක්ක ඔයගොල්ලෝ පාඩම් කරලා මතක තබා ගන්නට ඕන ගංගට ඉනි කැපුවා කියන අපි දන්නවා නිෂ්ඵල ක්‍රියාකාරකම් වේදින අවස්ථාවක් කියන එක. නමුත් අපි ඔක විභාගෙට ගියහම අමතක වෙන්නේ. එලිපත් ඉන්න බල්ලා වගේ කියලා ස්ථිර බවක් නැහැ. කොයි වෙලාවෙත් නැගිටින්නට වෙනවා. එලිපත් ඉන්න බල්ලාට යන්නේ නැහැ හැම වෙලාවටම පාරේ läග්ග බල්ලා වගේ කියලා කියන්නේ ඒ වගේ එකක් වෙයි. බල්ලා පාරේ läග්ග බල්ලා වගේ නැත්නම් එලිපත් ඉන්න බල්ලා වගේ කොහොම එකම අදහසක්. හැම වෙලාවෙම වාහනයක් කරන පාරේ ඉන්න බල්ලාට හැම වෙලාවෙම වාහනයක් කරන නැගිටින්න වෙනවා. එලිපත් ඉන්න බල්ලාලත් එහෙමයි. කොයි වෙලාවෙත් එහෙම මෙහෙම යන තැනක එලිපත් කියලා කියන්නේ එතන ඉතින් නැගිටිනවා කොයි වෙලාවෙත්. ඊළඟට ඉනිමම් බැඳ වගේ නේද? මේක නම් අහසට ඉනිමම් බැඳ අර ඉහළ කොටස තියෙන අනිත් තැන. ඒකත් නිෂ්ඵල ක්‍රියාවල. දැන් එකම ස්වභාවයක් තියෙනවා මේ තියෙනවා කීපයක් බලන්න. කිරි ගහට යනවා වගේ ස්ථිරවම කියන ප්‍රතිඵල දෙනවා කියන එක. අපි කිරි ගහට යනවා වගේ කියනවා කියලා කියන්නේ අන්න ඒක. කලදුටු කලවාහේ යගන්නාසේ අවස්ථාව ලැබෙන හැම ප්‍රයෝජන ගන්නවා. ඊළඟට ගඟින් වතුර වී මුහුදට ආවඩන්නාසේ ආණි හත් දිනක ඇඳහැලෙ අපි දන්න ප්‍රස්තාව පිළිලක් අමුත් ඔයගොල්ලෝ මේවැ අර්ථය පිළිබඳ අවබෝධය ඇති කර ගන්න ඕනේ. මේ බලන්න උදාහරණ දෙකක් දක්වලා තිනවා. තම දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපුණු දෙමාපියන්ගේ බලාපොරොත්තු ගඟට ඉනි කැපුවා මෙන් ඌයේ දරුවන් නොමග ගිය බැවිනි. දෙමාපියන් දරුවන් වෙන ගොඩාක් දේවල් කරා. නමුත් දරුවෝ හරියට ඉගෙන ගත්තේ නෑ. දරුවෝ අධ්‍යාපනයේ වෙනත් මාර්ගයන් තෝරාගත්තා. අධ්‍යාපනයේ තෝර ජීවිත ගමනක් ඉස්සරහට නෑ අපි කාටවත්. ඒතර එහෙම වුණු නිසා අර දෙමාපිය කරපු කැපකිරීම සියල්ලම නිෂ්ඵල වුණා. ඒක නිසා කියනවා ගඟට ඉනි කැපුවා වගේ වුණා කියලා. දෙක තම අරමුණු හරියට ඉටුණු හේන් ශාස්ත්‍රකරුගේ අනාවැකිය කිරිගහට යන්න වගේයි මම පැවසුවා අය තමන් බලාපොරොත්තු වෙන ලැබුණ හරියටම ඉටු වෙලා. ඉතින් ශාස්ත්‍රකාරය එහෙම එකක් කිව්වා. කිව්ව නිසා එයා කියනවා හරි ශාස්ත්‍රය නිකන් හරියට මොන වගේද කියනවා කිරිගහට යන්න වගේ හරියට හරි. හරි. ප්‍රස්තාව පිළිලු ගත්තොත් නෝව පොඩ්ඩක් මතක තබා. ඊළඟට ඔයගොල්ලෝ ප්‍රස්තාව පිළිලු මම කීපයක් මතක් කරන්නම්. උදාහරණයක් විදිහට ගත්තොත් මට කියන්න සම්පූර්ණ කරන්න වෙන ප්‍රස්තාව පිළිලු කීපයක් මම කියන්නම්. ගිලි මලෙත් ඇත මොකද්ද කියන්නේ? ගිලි මලෙත් ඇත මතක් කරගන්න. මොකද්ද ගිලි මලෙත් ඇත කවුද? කෝ කට්ටිය නිදිද? ගිලි මලෙත් ඇත ගිය අවුරුද්දෙත් මතක් කරා මට මතක විදිහට. දැන් මේක ආවොත් විභාගෙට ඉවරයි. විභාගෙට එනවා සාමාන්‍ය ප්‍රස්තාව පිළිලක හිතන්න. කවුද? දත සුද්දෝ. ගිලි මලෙත් ඇත දත සුද්දෝ. ඊළඟට මම ගත්තොත් එහෙම කියන්න බලන්න මෝල් ගස් ගිලපු මොකද්ද කියන්නේ? මෝල් ගස් ගිලපු කවුරු වගේ කියලා කියන්නේ? පුතේ දරුවනේ කියන්නේ මෝල් ගස් ගිල්ල කවුරු වගේ කියලාද කියන්නේ? මෝල් ගස් ගිලපු පිඹුර වගේ කියලා කියන්නේ. මෝල් ගස් ගිලපු පිඹුර වගේ කියලා කියනවා. ප්‍රස්තාව පිළිලක් අඩුම වශයෙන්
මතකේ නැති වේ ප්‍රස්ථාපිරළු. හැබැයි ප්‍රස්ථාපිරළක් කිව්වහම ඒකේ අඩුපාඩුවක් සම්පූර්ණ මොකද? ඇට ගෙහ කාපු ගුඩුව වගේ. ඇට ගෙහ කාපු ගුඩුව වගේ ඔයගොල්ලන්ට මේ කූණි ගලවපු මොකද? කූණි ගලවපු කවුද? වඳුර වගේ නේද? මේකට මට කියන්නකෝ එහෙනම් උත්තරයක්. බල්ලගේ පස්සේ බැඳ මොකක් වගේද? බල්ලගේ පස්සේ බැඳ මොකක් වගේද? නේ? බල්ලගේ පස්සේ පැත්තේ බැඳ මොකක් වගේද? පුරුකෝනි. මොකද්ද? මොන පුරුකේ නෙමෙයි. බල්ලගේ පස්සේ පැත්තේ මොකක් බැඳ වගේද කියලා අහුවොත් බල්ලගේ පස්සේ පැත්තේ මීය බැඳ වගේ වැඩක් තියෙද නෑනේ? අන්න ඒක. මතක තබා ගන්න. බල්ලගේ පස්සේ පැත්තේ මීය බැඳ වගේ වැඩක් නෑ. මොකද නේද? නරක ජරාව නේද? පය බරවාට පිටිකර මේත් පැන්ද වගේ. හරි. දන්නවා ඔයගොල්ලෝ. රුහුණ ගිහිල්ලත් මොකක් කියලා කියන්නේ? රුහුණ ගිහිල්ලත් මොකක් කියලා කියන්නේ? කිරිපැණි නොකාව වගේ. ආවුත් විභාගෙට දන්නේ නැහැ. රුහුණ ගිහිල්ලත් කිරිපැණි නොකාව වගේ මේ හම්බන්තොට පැත්තේ නැත්නම් අපි මම මේ දකුණු පළාත පැත්තේ ඇවිල්ලා මේව මෙහි තමයි ගොඩක් ওই මේ පැණි අපි කියන්නේ මිහි පැණි මේ කිරිපැණි කන්නේ මෙහි තමයි. ඒතර රුහුණ ගියාම ඔය හම්බන්තොට පැත්තේම ගියාම ඔයගොල්ලෝ දන්නවා ඕනතරම් කිරි එක ප්‍රදේශයක් තියෙන දිගටම කිරි ව්‍යාපාර තියෙන. ඉතින් එහි ඇවිල්ලත් මේ කිරි පැණි නොකෑව වගේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ නේද? අර නෑයන් හොයා ඇවිල්ලා කැවුම් බෙදන්නා වගේ අනුන්ගේ මවුගේ තමන්ගේ ආදරේ පෙන්නනවා වගේ නේද? එහෙම අපිට ප්‍රස්ථාපිරළු රාශියක් අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට දැන් 9 වසරේ ඕගොල්ලන්ට පුළුවන් වෙනට ඕන ප්‍රස්ථාපිරළු 15ක්. ප්‍රස්ථාපිරළු 15ක් පුළුවන් වෙනට ඕන මතකින් කියන්න. සාමාන්‍ය අවබෝධයේ ප්‍රස්ථාපිරළු 15 දැන් නිකන් කල්පනා කරලා 15ක් විතර පුළුවන්ද? ප්‍රස්ථාපිරළු 15ක් විතර මට පුළුවන්ද? පුළුවන් වෙන්නට ඕන. කවි ගන්නවා වගේ මම කැම්මකොන් කරලා ප්‍රස්ථාපිරළු 15ක් කියනකුවහම කියන්න සූදානම් වෙලා ඉන්නේ. හරිද? හරි. ඊළඟට මම යනවා අපි ඊළඟ මාතෘකාවට දෙවෙනි මාතෘකාවට ආප්තෝපදේශ. ආප්ත කියලා කියන්නේ වැඩිහිටි කියන අදහස් තියෙන ආප්ත කියන අදහස් තියෙන වැඩිහිටි කියන එකත්. හරිද? වැඩිහිටියන් කියන අදහස් තියෙන ආප්ත කියන වචනේ තේරුම ගත්තට ගත්තොත් නැත්තම් දැනුගත්තයි කියලා ගත්තා කමක් නැහැ. වියතුන් කියලා කියන්නේ තේ අයටම තමයි. ඒතකොට ඒ අය දෙන උපදේශ ස්වභාවයෙන් ගන්නා වූ යෙදුමන් වලට තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. මේ බලන්න පිරෙන ගලේ පාසින් නොබැඳේ උඩ පැන්නොත් බිම වැටේ දිනසන සියල්ල රත්තරන් නොවේ ගින්නන්නෙත් දුමක් නොවන වගේ ඉවසීමෙන් සැනසීම ලැබේ පිරුණු කලේ දිය නොසැලේ උගත මනා ශිල්පයේ වතුර රැකෙනා පරිණ පෙර සිතා බලනු මේ ඔක්කොම උපදේශ ස්වභාවය ඒවා මේවට අපි කියනවා ආප්තෝපදේශ නැත්තම් වියතුන් විසින් ලබා දෙන උපදේශ ස්වභාවය ඒවා නැත්තම් වැඩිහිටියන් විසින් ලබා දෙන උපදේශ. ඊළඟට අපි යන ඉක්මන් කළ ඊළඟ කොටසට රූಢිවත් ඉඟිවකි. ඔයගොල්ලෝ මේවා කියව ගන්න ඕන මම කියන කොටසට අමතරව මගේ සටහනේ තියෙන කොටසයි පොතේ සටහනේ දෙකම රූಢිවත් ඉඟිවකි. වචනාර්ථය අභිමව වෙනත් අර්ථයක් ප්‍රකාශ කිරීම රූಢි වල අතිශයත්. ඒ කියන්නේ වචන වල තියෙන අර්ථය නෙවෙයි රූಢි වල තියෙන වෙනත් අර්ථයක්. ලෑල්ලට පාගලා ගියන් පස්සේ හොයන්න අරක ලෑල්ලට පාගලා ගිහිල්ලාද කියලා. නේද? එහෙම හොයන්න ඕනේ. සායම ගියා කියලා කිව්වන් පස්සේ සායන් ගිහිල්ලාද කියලා බලලා හරියන්නේ නැහැ. නේද? දෙහි කපනවා කිව්වහම දෙහි කපනවාද කියලා බලන්න හොඳ නැහැ. නේද? පැදුරට නාකිනවා කිව්වහම පැදුරට නාකිලාද කියලා බලන්න හොඳ නැහැ. එහෙම නෙමෙයි. කරලා පැහිලා කිව්වහම පැහිච්ච කරලා මොකද්ද කියලා බලලා හරියන්නේ නැහැ. මේකේ අර්ථය වචනවල අර්ථයට එහා ගිය අර්ථයක් තියෙනවා. නේද? කිඹුල් කඳුළු හෙලනවා කිව්වහම කිඹුලෙක් කඳුළු හෙලන බලලා හරියන්නේ නැහැ. නේ? සුදුලෝණු පොඩි කිරීම කියලා කිව්වහම සුදුලෝණු පොඩි කරනවද කියලා බලලා හරියන්නේ නැහැ. ඒක නිසා වචනවල අර්ථය නෙවෙයි ඉඟිවැකි වල තියෙන ඊට වඩා එහා අර්ථයක්. ඊට වඩා එහා අර්ථයක් තියෙන. සා ඉඟිවැකි මගිනුත් අපිට විශාල අර්ථයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊටාම රසවත් විදිහට දාන්න පුළුවන් ඉඟිවැකි භාවිතය මගින් රසවත් විදිහට භාෂාව නැත්තම් ලේඛනය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන තියෙනවා වචනාර්ථ ප්‍රකාශ ගියේ බලන්න කියන දේ නෙමෙයි මේ තියෙන්නේ. පනට පන වගේ. ඉතා හිතවත් ඉන්නවා. පනට පන වගේ කියලා සංසන්දනය කරලා බලන්නේ හදන්නේ. පනට පන වගේ කියලා කියන්නේ වෙන අර්ථයක් මොකද්ද? ඉතා හිතවත් කියන අර්ථය. අකුල් හෙලනවා. සමහරව අකුල් හෙලනවා. අකුල් හෙලනවා කියන්නේ බාධා කරනවා. නැතු අකුලක් ගෙනල්ලා එතෙන්ට දානව නෙමෙයි. ඊළඟට ගත්තොත් දෙහි කපනවා. දෙහි කපනවා කියන්නේ දොස් කියනවට. එහෙම නැතු දෙහි අරගෙන කපනවා නෙමෙයි. නේද? මුරුංගත් තේ බීම බොරු වර්ණා කරනකොට කියන ආහා මාව මුරුංගත් වෙනන් තියන්න එපා කියලා කියනවා. ආහා මම මුරුංගත් වෙනන් තියන්න ඉන්න මම වැඩි කරලා දෙන්න කොහොම හරි. නේද? මුරුංගත් තිය දබනවා කියලා කියන්නේ උස්සල ඉවරලා මුරුංගත්ෙන් තියනව නෙවෙයි බුරුවට වර්ණනා කරන නේද? අංගේම අංගය සමහර ඉතින් අං ආපු වගේ තමයි වැඩ කරන්නේ. අං ආපු වගේ වැඩ කරන. අං ආවේ කියලා අං කොහෙද කියලා බලලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? ටිකක් අහංකාර ලීලාවේ ස්වභාවයක් තමයි මේ අං ආව වගේ කියලා
කියන්නේ. සමහරුන් ඉතින් මේ දවස්වල කරල පැහිලා නේද සමහර වෙලාවට. මේ දවස්වල කට්ටිය කරල පැහිලා නැතිද මොකෝ මේ කොවිඩ් නිසා නේද? මේ ආදායම් මාර්ග ගොඩාක් අහිමි වෙලා තියෙන. ඒක නිසා අයහපත් කාලයක් තමයි මේ කාලය කියලා තමයි අපිට කියන්න වෙන්නේ. කරල පැහිච්ච නැති කාලයක් නිසා ගොඩාක් අයට එදිනෙදා වේලවත් හොයාගෙන මේ අපහසුතාව තියෙන නිසා. කරල පැහිලා කියලා මේ දවස්වල කියන්න බෑ. කරල පැහිලා කියලා කියන්නේ යහපත් කාලයක් උදා වෙච්චා කියන එකට. සමහර ඉතින් කිඹුල් කඳුළුනේ හෙලන්නේ. සමහර කිඹුල් කඳුළු හෙලනවා. බොරුවට අඬනවා. බොරුවට මේ පෙන්නනවා. තමන් දුකයි කියලා පෙන්නනවා බොරුවට අඬලා. නේද? කිඹුල් කඳුළු. කිඹුලත් නිකන් බොරුවට අඬනනේ තමන් ගොදුර ළඟ වෙනකන්. ඒ වගේ. සමහර ඉතින් ඔන්න දැන් ගෙදරින් ගත්තා වුණා මට සුදු ලුණු පොඩි කරන්නේ නෑ මම දන්නේ වෙච්ච දේ කියලා එහෙම කියන්න පුළුවන් මට්ටමක් තියෙන සමහරලාට කියනෝනේ. සුදු ලුණු පොඩි කරනවා කියලා කියන්නේ සුදු ලුණු ගෙඩිය නම් පොඩි කරනවා නෙවෙයි. මේකෙන් කියන්නේ මේ කවුරු හරි මුලා කරනවා කාටව හරි රවට්ටන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා මතක තබා ගන්න රූಢියවත් ඉගිවැකි මගින් ප්‍රකාශ ඒ වචනේ අර්ථය නෙවෙයි ඊට වඩා වෙනස් වූ අර්ථයක් තමයි ඉන් ප්‍රකාශ වෙන්නේ. මේ තියෙනවා බලන්න අවස්ථා කීපයක් උදාහරණ අවස්ථා තුනක්. මේක ඔයගොල්ලෝ පොතෙන් බලා ගන්න පුළුවන්. අචුපතෙන් නෙවෙයි. පනට පනවෙන් සිටි මිතුරන් දෙදෙනා විරසකයේ සමගේම කතා බහට ලක්විය. එකට සමීපව නැත්තම් ඊටාම හිතවත්ව පනට පන වගේ ඊටාම හිතවත් සිටි මිතුරන් දෙදෙනාගේ විරසකයේ නැත්තම් තරහ වීම වෛරී වීම හැම කෙනෙක්ම යම් අයෙකුගේ දිනුවට අකුල් හෙලීම ඒ කියන්නේ මෙන්න අර්ථය බාධා කිරීම නුසුසු කියාවක් බව ගුරුතුමා ප්‍රකාශ කළේ. මම ඒ ගැන හොඳට දන්නවා. මට සුදුලුණු පොඩි කරන්න එන්න එපායයි පිසිරිදාස කීප ඇසුවේ මට ඒ ගැන මොකක් කරද මාව මුලා කරන්න එන්න එපා කිය සිරිදාස් ප්‍රකාශ කළා. යෙදුම් කීපයක් මේ තියෙන්නේ මට මෙතන ඉඩ තියාගන්න බැරි නම් මේ ටිකට ඔයගොල්ලෝට උදාහරණ කීපයක් ලියන්න මේ විදිහ උදාහරණ ලියන්න. නමුත් ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් බලාගත්තට කමක් නැහැ. මෙන්න මේක ඉක්මන් කරලා නිකන් ඔයගොල්ලෝ නිකන් මට විනාඩියක් දෙන්න ඉක්මන් කරලා මේ ටික සම්පූර්ණ කරන්නකෝ. මෙන්න මේ ටික. දැන් සම්පූර්ණ කරන්න. නිබන්ධනේ. ඊටාම ඉක්මනින් සම්පූර්ණ කරන්න ඒ කොටස. හරිද?
හරි නේද? ඔගොල්ලෝ ලියලි ඉවරද? කට්ටිය නිදිද? නෑ. නෙගිල නෑ. එනවා කමන්න. දැන් නම් ඉවර ඇති මං හිතන්නේ. ඉවරයි සර්. ඉවරයි. හරි බලමු අපි බලන්න මලින්දු පළවෙනි එකට උත්තරේ කියන්න. විද්‍යාවට වැදුන පඳුරට. උෂාන් කියන දෙවෙනි එකට උත්තරේ දන්න කෙනෙක් කියන්න ඕනේ දෙවෙනි එකට උත්තරේ. උඩින් හකුරු යටින් මොකක්ද? නෑ. උඩින් හකුරු ඒ කියන්නේ උඩින් හොඳට රසවත් වගේ පෙන්නනවා. හැබැයි යටින් මොකද? උඩින් හකුරු යටින් කතුරු හැමදා නියන් මොකද? හැමදා නියන් එකදා වැහි වලාවේ. නමේ කාලෙන් පස්සේ ගන්න. මොකක් හදිසියෙන් නැහැ. සර් ඒ හරිය පොඩ්ඩක් පැහැදිලි වුණා සර්. පැහැදිලි නැහැ. පළවෙනි එක කිව්වා වැදුනේ පඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට උඩින් හකුරු යටින් කතුරු හැමදා නියන් එකදා වැහි වලාවේ කොස් කොටන්ටද කවියත් මං කලින් කිව්වා නේද? කවිය මං කිව්වා මොකද්ද කවිය? ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක්දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද යුද ඇතිදා නැති කඟ කියලා කියන්නේ කඩුව නැත්තම් අසිපත කඟ කියලා ලිව්වක් කමක් නැහැ කඩුව කියලා ලිව්වත් කමක් නැහැ යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද ඊළඟට කිවිසර මහේකාලු මුල් කොටස මොකද්ද
මහ එකාලු මොන? ගියලූලා මහ එකාලු. ගියලූලා මහ එකාලු. මලිදු අගේ ඉඳන් මොකද කරන්න එපා කියන්නේ? අනිදා මොනව කරනවද කියලා කියන්නේ? කනවා වගේ සමහර මිනිස්සු එහෙම ඉන්නවා. පුල්සන්දිනි අතු කඩා මොකක් එපා කියලා කියන්නේ? අතු කඩා මොකක් කරනවා කියලා කියන්නේ? අතු කඩා මොර කනවා වගේ. මොකද වෙන්නේ? අතු කඩාගෙන මොර කෑවොත් මොකද වෙන්නේ? ආයි මොර හැදෙන්නේ නැහැ. මොකද මොර ගහක් එහෙම ලේසියෙන් පළදාව ගන්න බෑ. අතු ටික කඩලා එහෙම මොකද මේ මොර ගහේ අග පුංචි පුංචි අතුල අගනේ මොර ටික හැදෙන්නේ. මගින් හැදෙන්නේ නැහැ. අතු කඩලා තමයි මොර ටික ගන්න වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි කියනවා අතු කඩා මොර කෑවා කියලා කියන ආයෙත් මේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. අතු කඩා මොර කෑවා වගේ කියලා කියන්නේ. ඊළඟ තරුල් පය බරවාට මොකද කියන්නේ? පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා වාගේ. පිටිකර බෙහෙත් බැන්දා වාගේ. කියන්නේ පිටිපස්සට බෙහෙත් බැන්ද කියලා අදහස. ඊළඟට මේ අඹ විචාල උන්ට කියන එක දන්න කෙනෙක් කියන්න? අඹ විචාල උන්ට සද්ධර්මරත්නාවලියේන යෙදුමක් කියන්න. ප්‍රස්තාව පිළිලා අඹ විචාල උන්ට සර් පොඩ්ඩයි සර්. කියන්න. සර් පය බරවට පිටිකර බෙහෙත් බැන්දා වාගේ. පය බරවාට thank you sir. ඊළඟට අඹ විචාලුන්ට මේ සද්ධර්ම රත්නාවලියේන චාම හොඳ යෙදුමක් ප්‍රස්තාව පිරුලක්. අඹ විචාලුන්ට මොකක්ද කියන්නේ? අඹ විචාලුන්ට දන්න කෙනෙක් කියන කවුරුනේ? අඹ විචාලුන්ට දෙල් කියන්නාසේ. අඹ ගැන අහුවහම දෙල් ගැන කියනවා. අන්න ඒ වගේ. අඹ විචාල උන්ට දෙල් කියන්නාසේ. අඹ විචාල උන්ට දෙල් කියන්නාසේ. දෙල් අඹ ගැන අහුවහම දෙල් ගැන කියනවා. අඹ විචාල උන්ට දෙල් කියන්නාසේ. දමිදු ගස් නැති රටේ මොකද්ද කියන්නේ? ගස් නැති රටේ නවෝදයා ගස් නැති රටේ මොකද්ද කියන්නේ? ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ලු. ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ලු. ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ලු. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ මේ ගස් නැති වුණා දැන් එඬරු ගහ කියලා කියන්නේ එහෙම ගහක් නෙවෙයිනේ ඇත්තට ලොකු ගහක් නෙවෙයිනේ. එඬරු ගහ කියලා කියන්නේ එහෙම ලොකු මේ ලොකු හයක් දෙන මහ ගහක් නේ. හැබැයි මේ මොකක්වත් නැති තැනකට එඬරු ගහ වුණත් ගහක් වගේ තමයි ප්‍රයෝජන ගන්න වෙන්නේ. කියන්නේ මොකක්වත් නැති තැන එහෙම එකක් තිබ්බහම එහෙම එකකට ලැබෙන්නේ. දැන් මොකක්වත්ම නැති තැනකට එඬරු ගහ වගේ එකක් තිබුණාද ගහක් නැති තැන එඬරු ගහ වගේ දුණා ඒක ගහක් විදිහට තමයි සලකන්නේ කියන එක. කියන්නේ මොකක්වත් නැති තැනකට අඩුම දෙයක් වුණත් ලැබුණාම ඒක අර වැඩිම දෙයක් තිබුණාම ලැබෙන අරප්‍රසදම අවස්ථාවම හිමි වෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. හරි. ඊළඟට මේ ටික ඔයගොල්ලන්ට මම ලියන්න කියලා කිව්වා මේක සම්පූර්ණ කර නැත්තේ කියලා මම විශ්වාස කරනවා. හැම කෙනෙක්ම මේ කොටස සම්පූර්ණ කරලාද තියෙන්නේ නැත්නම් සම්පූර්ණ කරලා තියාගන්න අවශ්‍යයි. හැම එකෙම ජන කතාව ලියලා ඇති හැම කෙනෙක්ම සමහර ඒවා මේ අනිත් ඒවා නෑ ගොඩක් ඒවා තියෙන ටික විතරක් ලියලා සම්පූර්ණ කරගන්න කියලා මම කිව්වේ. මේකේ අඩුපාඩු තියෙන ටික අපි ඊළඟට සම්පූර්ණ කරලා අවසන් කර ගන්නට ඕනේ. ඊට කලින් මම ඊට අද කැමති මේ පාඩමේ පෙළපොතේ දින මාතෘකාවට යන් අපි මම කරලා ඒකේ පොඩ්ඩක් නිකන් එහෙම බලාගෙන යන් සිංහල භාෂාවේ රසවත් වීම. ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙට උත්තර ලිව්වා නේද කවුරුත්? මේවට ප්‍රශ්නෙට උත්තර ලියලා නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ හරි ප්‍රශ්නෙට උත්තර ලියලා තියෙන්නේ. උත්තර ලියන විදිය මතක ඇති නේද? ඒ විදිහට ලියුවේ නේද? ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන විදිහ නෙමෙයි අනිවාර්යෙන් මතක තබා ගන්න අලුතෙන් අයින්න මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා. ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියලා හරියන්නේ නැහැ කොහොමද ලියන්න ඕන? ප්‍රශ්නෙන් උත්තරේ ලියන්නම ප්‍රශ්නෙන්ම.
ප්‍රශ්නෙම උත්තරේ ලියන්නට ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියලා හරියන්නේ නැහැ. දැන් පළවෙනි එක අපි කිව්වොත් අලුතින් අනිත් අයට අහගන්න හදන අය තව මවට ශ්‍රීපාදයේ වැන්දීමේ බලපුතා යොදාගත් උපක්‍රම විස්තර කරන්න කියලා කිව්වහම තම මවට ශ්‍රීපාදයේ වැන්දීමේ බලපුතා යොදාගත් උපක්‍රමය කියලා ලියාගෙන යන්නට ඕන. අයි මේක එකපාරක් දෙපාරක් ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ නොලියා ප්‍රශ්නෙම පිළිතුරක් බවට පත් කරගෙන උත්තර ලියන ක්‍රමයක් තමයි අපි පන්ති අපේ සිංහල පන්ති අපි වැඩි කරගෙන යන්නේ. මම අර මේ සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග අපි කතා කරා නිබන්ධනයේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉහට තොරතුරු ටිකක්. මේ ඔක්කොම ඔයගොල්ලෝ කියව ගත්තාම ප්‍රමාණවත් සිංහල භාෂාවේ රසවත් විදුම් තමයි මේ සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගයට අපි සාකච්ඡා කරන්නේ. අර ලීමේදී අදහස් වඩා තවත් ආකාර ප්‍රකාශ කරන තමයි භාවිත කරගෙන අපි කතා කරා. ඒ නිසා මේක නැවත නැවත සාකච්ඡා කරන්න තේරුමක් නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න මේකනේ. මේ තියෙන්නේ සිංහල වාක් සම්ප්‍රදාය ප්‍රධාන අංග කීපයක් ලෙස ප්‍රස්තාව පිළිලා ආප්තෝපදේශ රූಢි හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රීසියකත් අදාළයි. හරිද? ප්‍රස්තාව පිළිලා කියන්නේ මොනවද කියලා මෙතනක් තියෙන අදහසක් ඔයගොල්ලන්ට පුළුවන් ඒවා ඉතින් ටික මේ මම අර නිබන්ධනෙත් පොඩි නිර්වචනයක් තියෙනවා. ඒ කොටසත් එක්ක මේ කොටස එකතු කරලා සමස්තයක් විදිහට හදා ගන්න පුළුවන්. අවස්ථාවට උචිත කියමන් කියලා මම කිව්වා. ප්‍රස්තාව පිළිලා කියලා කියන්නේ ඉතින් එවැනි ප්‍රස්තාව පිළිලු නේද? විවිධ ස්වභාවයේ ප්‍රස්තාව පිළිලු තියෙනවා නේද? පිළිලු වලදී විශේෂයෙන්ම ලූසේමෙන් වැනි වගේ නිපාත වලින් සම්බන්ධ කරලා තමයි කියලා වල ගන්න ඉන්නේ. මේ විදිහට තියෙනවා. මේ ප්‍රස්තාව පිළිලු කියන ජනශ්‍රුතිය විශේෂයෙන්ම සාම්ප්‍රදාය මුඛ පරම්පරාගතව ඉස්සර ඉඳලම පැවතගෙන ආපු ඒවා තමයි මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. ප්‍රස්තාව පිළිලු විදිහට ගන්න අලුතෙන් හැදිච්ච ඒවාත් තියෙනවා. පරණ ඒවා විතරක් නෙවෙයි. එතකොට මේ තියෙන ප්‍රස්තාව උදාහරණ කීපයක් මේවත් ඔයගොල්ලෝ මතක තබා ගන්න. මොකද මේවා ටිකක් විභාග වලට එන ප්‍රමාණය වැඩි. මොකද ඔයගොල්ලෝ අච්චපතේ තියෙන දේවල් නේ. මගේ අර නිබන්ධනයේ තියෙන ඒවත් ඔයගොල්ලන්ට එනවා. මොකද ඒවා ගුරුවත් පොතත් එක්ක පදනම් වෙලා එන කොටස් නිසා දෙකම හොඳට පරිශීලනය කරන්න. කන කැස් බව විසඳුරින් අහස බලන්න ආසේ ඔයගොල්ලෝ දන්නව නේද කතාව? සම්පූර්ණ කතාව කියන වෙලාවක් නෑ මට. කලින් දවසක් කිව්වද මම? කන කැස් බව විසඳුරින් අහස බලනවා කියන එක දන්නව නේද? කලින් දවසක් මම කිව්වද? නෑ සර්. හරි. ඔයගොල්ලෝ දන්නවා මම මේ කියන කතාව මම දැන් මේක සම්පූර්ණ කතාව කියන වෙලාව මදි මට. කොහොම නමුත් දල වශයෙන් කෙටියෙන් මතක තබා ගන්න ඉතාම විය නොහැකිම අවස්ථාවක තමයි මේක මේ කියන්නේ. යමක් සිදු වෙන්න තියෙන අවකාශය ඉතාම අඩුයි. 0.0.1යි වගේ නම් බොහොම අංශු මාත්‍රය වෙන්න පුළුවන්. කන කැස් බෑ විසිදුරින් අහස බලනවා කියන එක යොදන්න පුළුවන්. ඒකේ තේරුම එන්නේ එහෙම. ඔය මේ වියසිදුර කියලා කියන දරුවනේ මේ අරටුවකින් හදාගන්න ඒ කියන්නේ ලීයකින් හදාගන්න එකක් වියසිදුර කියලා කියන්නේ. ඒකේ සිදුරක් තියෙනවා. එතකොට ඒක මට ලීය ගැන තව විස්තර තියෙන ගොඩක්. ඒක මම කියන වෙලාවක් නෙවෙයි මම මේක. එහෙම හදාගන්න එක දෙකට කැඩෙන්න ඕනලු. හරිද? කෙටියෙන් මම කියාගෙන යන්න. හරියට වියසිදුර ගාමින් දෙකට වෙන් වෙන්න ඕනලු. සිදුරක් තියෙනවා කියලා හිතා ගන්නකො ලීයක ලෑලි කෑල්ලක. අපි ලෑලි කෑල්ලක වියගහ කියලා වියගහ කියලා එකක් හදා ගන්නනේ. මේ වියගහේ තියෙන සිදුරා. මේ සිදුර ගාවින් හරියට දෙකට බැදින් මේ වියගහ බෙදෙන්න ඕනලු. කැඩෙන්න ඕනලු. හරිද? වෙන් වෙලා මේ වියගහ ඒ කෑලි දෙක දොලක දෙපැත්තකට වැටෙන්න ඕනලු. හරිද? කොහේ හරි උඩහකට වැටෙන්න ඕනලු. ඊළඟට මහා හයියෙන් ගල වැහැලා ඒවා ඒ කෑලි දෙකම ගහගෙන යන්න ඕනලු. දොල දිගේ ගහගෙන ගිහිල්ලා ඒක ඊළඟට ඇඟඟට වැටිලා නේ දොලෙන් ගඟට වැටිලා ගඟේ මුහුදට ගහගෙන යන්න ඕනලු. හරිද? ඒ කියන්නේ දැන් ওই මේ දෙක කවදාවත් එකට යන විදියක් නැහැ නේද? මේ අපි මොකක් හරි කෝටු කෑල් දෙකක් අපි දෙපැත්තට දැම්මේ කියලා හිතමු මේ ගඟක ඇලක හරි වැහැලෝක ගඟට ඇවිල්ලා ඒක එකට එන්නේ නැහැ නේ කීයටවත්. දැන් මේ බලන්න මේ කියන්නේ කවදාවත් එන්නේ නැති දෙයක්. ඉතින් ඒ වියසිදුරු වියගහේ කෑලි දෙක මෙහෙම දොල අර ගොඩට වැටිච්ච දෙක වතුර වැහැලා පාවෙලා ඇවිල්ලා මොකටද දොලට ඇවිල්ලා දොලෙන් ගඟට ගිහිල්ලා ගඟේ මුහුදට යන්න ඕන. මුහුදට ගිහිල්ලා මුහුදදී මේ කෑලි දෙක එකතු වෙන්න ඕනලු. කොයි වෙලාවටද? සඳපාය කුරයක. ඒතර වියසිදුර හැදෙන්න ඕනලු ආපු එකතු වෙන්න ඕනලු කොයි වෙලාවක හරි. ඒ එකතු වෙන විතරක් මදිලු කියනවා මොකක්ද කියන්නේ? හරියට ඒක හරියන නම් කන කැස් බෑව. කන කැස් බෑව කියන්නේ කාටද? කන කැස් බෑව කියන්නේ කාටද? එක හැක් පමණක් පෙරෙන කැස් බෑවකුත් ඉන්න ඕන. බලන්න මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා. ඒකයි මම කිව්වේ මේ ඊටාම අංශු වෙන්නම වැරදි දෙයක් මේක. කන කැස් බෑවකුත් ඉන්න ඕනලු. ඒ කන කැස් බෑවා අර එකවස් නිමේෂයක එනවනේ අර වියසිදුර එකතු වෙන තැනක් එන්න පුළුවන් කියලා හිතමු අපි. මේ වෙන්න පුළුවන් දේවල් නෙවෙයි ඇත්තටම. අපි උනා කියලා කියමු. අර වියගහේ කැලේ දෙක එකතු වෙලා වියසිදුර ආපහු හැදුනා කියමු. බොහොම සුළු වෙලාවකට හරි. ඒ හැදිච්ච වෙලාවට කන කැස් බෑවෙක් ඇවිල්ලා ඕකෙන් අහස බලන්නත් ඕනලු. ඉතින් මේවා වෙන්න පුළුවන්ද? අන්න එහෙම විය නොහැකිම අවස්ථාවක් පිළිබඳව වෙන්න තියෙන අවකාශය ඉතාම අඩුම අවස්ථාවක් පිළිබඳව විවරණය කරන තැනක් තමයි කන කැස් බෑව වියසිදුරින් අහස බලන්න ආසයි කියලා කියන අවස්ථාව. මේක හරියට මොන වගේද කියනවා නම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්තා වගේ කියලා කියනවා බුදුදහමේ. ඒ වගේම ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් නිර්වාණය ළඟා කරගත්තා වගේ දෙයක් ලු මේ කන කැස් බෑව වියසිදුරින් අහස බලනවා වගේ එක. කියන්නේ මනුස්සයෙක් වෙන්න විවිධ භවවල අපි ඉපදෙනවා.
මනුස්ස භවයකට එන්න හරියට මොන වගේද කියනවා නම් කන කැස් බෑ වියසුදින් අහස බලන වගේ අමාරු වැඩක්ලු. ඒ කියන්නේ මේක වෙන්න තියෙන අවස්ථා ඊටාම දුර්ලභයි කියන එක තමයි මේ කියන්නේ. අපි දෙවෙනි එකට යන් උණුපුරුකේ දැම්මත් බලුවලිගේ ඇද නෑරේ කියලා කියනවා. උණුපුරුකේ දැම්මත් උණුපුරුකයා කපල ඉවරලා බලුවර්ගය අරගෙන ඉවරලා දිගෑරලා තියන්න ඕනේ කියලා ඕක දැම්මට කවදාවත් අර උණුපුරුකේ දාලා තියෙනකම් විතරයි උණුපුරුකේ බලුවලිගේ දාලා තියෙනකම් විතරයි බලුවලිගේ දිගෑදිලා තියෙන්නේ. උණුපුරුකේ අයින් කරගම බලුවලිගේ නැවත. එයා පුරුද්ද කාටවත් අතාරින්න බෑ කියන එක තමයි මේ කියන්නේ. කනකොකාගේ සුද පේන්නේ ඉගිල්ලකොටලු. කනකොකාගේ සුද පේන්නේ කනකොකා කියලා කොළු දකින්නද කොක්කු වර්ග විවිධ විදිරින කොක්කු වර්ග නේද? කනකොකා කියලා කියන්නේ තනිකරම ටිකක් කළු පාට දුබුරු පාට උරු කොකෙක්. ඌ සුදු පාට නෑ. උගේ සුදු පාට පේන්නේ පියාසර කරනකොට විතරයි. නේද? ඊළඟට ගල හොඳ නම් අඹරන කහමක් වේද? නේද? මේක අර සාම්ප්‍රදායික වශයෙන් භාවිතා කරන ඉදමක් නේ? ගල හොඳ නම් අඹරන කහමක් වේද කියලා කියන්නේ මොන හරි දෙයක් කරනවා ඒකට ගැලපෙන්න කොයිතරම් වටිනාකමක් එනවද කියන එක. ෆයිබර් වලට පිටිකර බෙහෙත් වෙනදා වගේ කරන්න ඕන තැනට නෙවෙයි ප්‍රතිකාර කරලා තියෙන කී වගේ අදහස් තමයි එන්නේ. ඊළඟට ආප්තෝපදේශ ආප්ත කියලා අදහස් කරන දැනුමේ ඇසු පිරිතෙන් නැති වියත් යන අදහස. එහෙම නැත්නම් වැඩිහිටියන් කියන අදහස එන්නේ. ඉතින් මේ වගේ උපදේශයන් වැඩිහිටියන් නැත්නම් වියත් උපදේශයක් තමයි ආප්තෝපදේශ කියන්නේ අපි දන්නවා කලිනුත් අපි කතා කරා. මේ ලෝකෝපකාර එකක් තියෙනවා වාදිනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා කියන්නේ. කාට හරි උපදේශයක් අවවාදයක් දෙනවා නම් තමයි උපදේශය අවවාදය පිළිපදින කෙනෙක් යහපත් පුද්ගලෙක් වෙන්න ඕනේ. නැත්නම් බොරුවට උපදේශ දීලා වැඩක් නැහැ. මේ ජන කවියක්. මේක ඔයගොල්ලෝ 10 හවසේ පාඩම් කර ගන්න ඕන ජන කවියක්. දැන් පාඩම් කරලා තියාගත්තක් කවන්නේ. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනෝ, කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනෝ, Tamanගේ තරම දැනගෙන කල් හරිනෝ. ඔබ 10 වසරේ තින්නේ කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනෝ කියලා. හරිද? හරි කමන්නේ. දැන් මේකෙන් කියන්නේ මොකක්ද මේ? මතක තබා ගන්න. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ. උස් බිම් කඩේ ස්වභාවය අනුව තමයි ලිඳ කපන්නේ. කන්දක් උදුනට ගිහින් ලිඳක් කපලා වැඩක් නැහැ. ජලයේ තියෙන තැන හරියට දැනගෙන තමයි ලිඳ කපන්න ඕන. ගොඩැල්ලේ ස්වභාවය අනුව. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනින්න. බොරළු සහිත ස්වභාවය පොළවේ තියෙන්නේ කොතනද? ඒ තැන්වල උඩ පනින්නේ නම් අපි දැනගෙන උඩ පනින්න ඕන. වැට්ටොත් මොකක් වෙනවද? හීරනතු කාලේ වෙනවා කියලා දැනගෙන. කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනවා. කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනවා. කඩුල්ල මොන වගේද කියන එක ස්වභාවයට ගැලපෙන්න තමයි වැට බඳින්න ඕන. එක අදහසක්. ඔයගොල්ලෝ 10 වසර මේ කවියේ තියෙන්නේ මෙහෙමයි. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනවා කියලා. කියන්නේ අර කද කියලා කියන අර කාරේ දෙපැත්තට වැටෙන අර බර උසලා යන එකනේ. ඒක ගැට ගහ ගන්නකොට කඩුල්ල පදින්න පුළුවන්. කඩුල්ලේ ස්වභාවය අනුව. මොකද කඩුල්ලෙන් පැනගන්නේ බෑ මේක අරගෙන. ඒක මේ කියන්නේ. Tamanගේ තරම දැනගෙන කල්ලාරන. Tamanගේ ජීවිතේ Taman ඉන්නේ ස්වභාවය. Taman කවුද? Taman ළමෙක් නේද? මම ළමෙක් මම ඉගෙන ගන්න ඕන කියන අවබෝධය අරගෙන වැඩ කරන්න ඕන. ළමෙක් වැඩ කරන ළමෙක් විදියට. ඉතිහාගිය දේවල් වලින් ළමෙක් සරුවක් කරගන්න අරක Tamanගේ ජීවිතේ ඒක මේ කියන්නේ. අඟුරු කිරෙන් සිදුව සුදු නොවේ නේද? යමක් කියන අඟුරු සුදු ගිරිපාට කිරින් සිදුව කියලා කවදාවත් සුදු වෙන්නේ නැහැ කියන අදහස. උගතමනා ශිල්පයේ මතුර කෙනා මේ කවිය කියන්න පුළුවන් දන්නේ නැහැ මතක් කරන්න මේ කවිය. උගතමනා ශිල්පයේ මතුර කෙනා කියන පදේ තියෙන කවිය පොඩ්ඩක් මතක් කරන්න කවුරු හරි? ඔයගොල්ලෝ දන්නව ඇති. කවුරු මතක් කරන්නකෝ. කාටවත් බැරිද? තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාමත් වතුරෙන් බල නොහෙනා කෝපවත් රජ මැතිතුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. හරි. අයි පාරක් කියමු කවුරුත් එක්ක කවිය පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක. ඔයගොල්ලෝ මේ මයික් ඔන් කරලා නැතුව නිකන් කියව ගන්න. කියන්න. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා අධ්‍යාපනයේ කොහේ හරි තිබුණානි කියලා හොරකෙනෙකුට ගන්න බෑ. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසෙද මනා මත් වතුරෙන් වල නොහෙනා. ගම් වතුරක් ගාලා මහා හයියෙන් ගහලා මොන වුණත් ගහගෙන යන්නේත් නැහැ. ඊගා මේක නැති වෙන්නේ නැහැ. කෝපවත් රජමැතිතුන් ගත නොහෙනා. මේ ඉහළ පැලැන්තිය රජවරුන්ට කරන්න බැරි දෙයක් නැහැනේ. හැබැයි අධ්‍යාපනය ලැබලා තියෙන කාටරි ඉගෙනගෙන තිබුණොත් ඒක කාටවත් ගන්න බෑ. උගතමනා ශිල්පයේ මතුර කෙනා. අර කිව්ව තුන් අවස්ථාවෙම කාටවත් හෝ කිසිම අවස්ථාවකින් නැති කරන්න බැරි එකක් තමයි උගතමනා ශිල්පයමයි මතුර කෙනා. නැත්නම් අධ්‍යාපනය කාටවත් ඇදලා හොරා ගන්නත් බෑ. කාටවත් නැති කරන්නත් බෑ. ඒක නිසා ඒක ඉතාම වටින එකක්. හරිද? හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ මොකක්ද දරුවනේ? හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කියන්නේ ඔගොල්ලෝ බලන්න බීජයක් රෝපණය කරාම ඒ බීජයේ ඉස්සෙල්ලාම එනෝනේ පියලි දෙකක්. ඒ පියලි දෙකට තමයි දෙපෙත්ත කියලා කියන්නේ. අපි හිතමු මෑ බීජයක් අපි රෝපණය කරා කියලා. මෑ බීජයක් රෝපණය කරාම ඉස්සෙල්ලාම එනවා පියලි දෙකක්. හැදෙනකොටම බීජ පැලවෙගෙනකොට ඉස්සෙල්ලාම පියලි දෙකක් එනවා. අන්න ඒ පියලි දෙක හරියට සරුසාරව හොඳට තියෙනවා නම් තමයි ඒ ගහ හොඳට හැදෙන්නේ. ඒ වැල හොඳට හැදෙන්නේ. ඕනම එකක් එහෙමයි. රෝපණය කරන බීජයේ පළවෙනියට වෙනව පෙති දෙකක් වගේ එකක් කොළ එන්න කලින්. අන්න ඒ දෙක සරුසාරවත්ව හොඳට තියෙනවා තමයි ඒ ශාකය නිවැරදිව වැඩෙන්නේ. එක පෙත්තක් සාමාන්‍යයෙන් තැල්ල පොඩි වෙලා නැත්නම් ඇඹරිලා ගිහිල්ලා වගේ නම්
ඒ ගහ හරියට හැදෙන්නේ නැහැ. ඒකයි කියන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ මේ ගහ හැදෙනවද මේ වැල හැදෙනවද කියලා අර රෝපණය කරු බීජයේ පැලවිලා ඉන්න පළවෙනි පීලි දෙකෙන්ම කියන්න පුළුවන්. එතකොට හැදෙන ගහ දෙපෙත්තෙන් දැනගන්න මොකද ඔයගොල්ලෝ උනත් අධ්‍යාපන ඉගෙන ගන්න ක්‍රමයේ හැටියට ඔයගොල්ලෝ ඉතින් අපිට හොඳ අවබෝධයක් තියෙන ඔයගොල්ලෝ ඉගෙන ගන්නවද නැත්නම් වෙන මොනවද කරනවද නැත්නම් කියලා අපිට ඒ දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අවිගත්තු අයියම නැසෙද සාමාන්‍ය එකක් පිරිණු කලේ දියනොසලේ මේ ඔයගොල්ලෝ මම ඉන්නේ මතක් කරන්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක ගැන අවබෝධයක් තියෙන්න ඕන නිසා. ඊළඟට රූඩි කියන එකට ගියොත් රූඩි කියලා කිව්වා මම ඉස්සෙල්ලා කතා කරා නිසා ආපු මේ අර්ථගතේ අන්තර්ගතේ රැතු විස්තර කරන්න යන්නේ නැහැ. රූඩි කීප විතරක් ඔබගේ අවධානයට ගන්නවා. උගුරට හොරා බෙහෙත් කෑවා වාගේ කෑවා උගුරට හොරා බෙහෙත් කනවා කියලා කියන්නේ බෙහෙත් කාලා නෙවෙයි උගුරට හොරා. මේ බෙහෙත් කාප එකක් කියන්නේ මේ කියන්නේ වෙන අර්ථයක් කියන්නේ මොකද්ද මේ? උගුරට හොරා බෙහෙත් කනවා කියලා කියන්නේ ඊටාම මාරුවෙන් කරන්න තියෙන වැඩක් කරන්න බැරි වැඩක් නේද? මූණේ දැලි ගෑවා සමහරුන්ගේ වැඩ සමහරුන්ගේ ක්‍රියාකලාපයන් දෙමාපියන්ගේ මූණේ දැලි ගන්නවා වගේ. ඒ කියන්නේ මොකද්ද මේ? දෙමාපියන්ගේ නැත්තම් මූණේ දැලි ගන්නවා කියන්නේ කීර්තිය හානි කරනවා. මූණේ දැලි ගන්නවා. කීර්තිය නැති කරනවා වගේ. නේ හොඳින් ජීවත් වෙන අයගේ ඒ හොඳ නාමය පළුදු කරනවා නේද? සමහරුන්ගේ වැඩ ගොළුබෙලි ගමනවා වගේ. මේ හිතා හිමින් වැඩ කරනකොට තමයි ගොළුබෙලි ගමන කියලා කියන්නේ. ඇඟේ ලේ වතුරුනා කියලා කියන්නේ ඇඟේ තියෙන වල ලේ ටික වතුරුනා නෙවෙයි. ඒක වෙන ගොඩාක් බය වුණා. ගොඩාක් බය වුණාට තමයි එහෙම කියන්නේ. ඇඟේ ලේ වතුරු වෙන එකකුත් තියෙන එකට ලෙලක් එක හරිද? ඒක අදාළ නැහැ උතෙන්ට. කජු කන්නා වගේ සමහරුන්ට වැඩ කජු කන්නා වගේ මොකෝ? ඊටාම පහසුයි. ලේසි. මෙන්න මේ ලිඛිත අභ්‍යාස ටික ඔයගොල්ලෝ ව්‍යාකරණ අපි අර ලියාගත්ත සටහනට කරන්න ඕනේ. ඒකයි මම ඒ සටහන දැන් පටන් ගන්න තර මාතෘකාවක් විතරක් දීලා කතා කරේ. මේවට අග්ගලම් පොඩ්ඩක් මතක් කරමු. ඔයාලා රූඩි වරහන් තුලින් තෝරා ලියන්න පුළුවන් නේද? මේක කරන්න ලේසි. මෙන්න එකක් ලැබුණ පස්සේ ඔහුගේ මොකද්ද? මැනිකක් ලැබුණ පස්සේ ඔහුගේ වගේ මොකද්ද? කාරල පැහිලා. ගෙදරින් ලිපියක් ලැබෙන තුරු මාධවන්ගේ සිරිතයි මොකද්ද? ඇඟිලි ගැනීම. ඇඟිලි ගැනීම. ඔහු මගේ දියුණුවට අකුල් හෙලනවා. සුමතිපාල දිව දෙකේ මිනිසෙකු බව මාමහා කීවේය. සිටියත් දුකෙදි හැර යන්නව මිතුරෝ නොවේති. දිවෙන් දිව ගාගෙන. ඔයගොල්ලෝ උත්තර ටික ලියන්න හරිද ලිඛිත අභ්‍යාස කියලා ඒක උත්තර ගන්න. මේ ටිකත් යා කරන්න තියෙන රූඩි කරදර පිට කරදර කොරේ පිටට මාරේ. ආදායම පහත වැටීම බාහිර කලාව. ගෞරවය නැතිවීම සායම යනවා. සුදන වෙස්ගත් දුදනා උපාසක බලලා අනවශ්‍ය විස්තර කීම හරිද? ඒ ටික අර ලිඛිත අභ්‍යාස විදිහට අර අතන ව්‍යාකරණ අපි සටහන් කරගත්ත තැනට කරන්නට ඕන. ඉතින් කරන්න ඕනේ ව්‍යාකරණ පොතේද? ව්‍යාකරණ පොතේ තමයි මේ කොටස් දෙක කරන්න ඕන. හරිද? ව්‍යාකරණට දාලා ඒ ටික කරන්නට ඕන. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ කතා පහෙන් එකක් දැනගෙන ඉන්නට ඕන මොකක් හරි එකක්. හරිද? මේ පහෙන් එකක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්නට ඕන. ගමරාලගේ වංගෙඩිය වගේ කියන එක දැනගෙන එක හරි බලුන් ලව කොස්සට බෑවුවා වගේ ලැජ්ජ නැතිකම මහමුදුරිකමටත් වඩා ලොකුයි. ඇකිල රජුණගේ නඩු තීන්දුව වගේ බල්ලගේ වැඩි බූරුවා බාරගත්තා වගේ. මම හිතන්නේ මේකට දාලා අභ්‍යාසයක් තියෙන වෙනමත්. බලමු අපි. ඔය කියන්නේ ලපසෙස් මේ දෙවනි පාඩමේ තුන්වෙනි කවියත් පාඩම් කරන්න ඕනේ. ඔව් ඔව් දැන් එනවා එතෙන්ට මම. මේ කිව්ව ගමන් මම එතෙන්ට එනවා. මම මේ පොඩි කොටසක් බලන්න ගියේ. එතනද මෙන්න මේක. පහක් දක්වා ඇති පිළිවෙල තියෙන එකක් ප්‍රස්තාව පිළිවෙල තෝරාගෙන ඊට පාදක වෙති කතා වස්තු කෙටියෙන් ලියන. අර අභ්‍යාසය මෙතන තියෙනවා හරිද? අර අභ්‍යාසය මෙන්න මෙතන තියෙනවා. මෙන් ඔබ දන්න කතාවක් මෙතෙන්ට ලියන්න. මම ඊළඟ දවසේ අහනවා මොකද්ද ඔයාලා ලියපු කතාව? ඔයගොල්ලෝ ඒ ලියපු කතාව කියවන්න ඕන. ඊටාම කෙටියෙන් ඔක්කොම නේ මම පොඩ්ඩක් කියවන්න කියලා අවස්ථාව දෙන්නම්. කියව ගමන් නවත්තන මම හරිද? හරි. ඊළඟට ඔක ඔතනින් අපි කොටස අවසන් කරමු අපි. මේ නිබන්ධනයේ එතකොට කියපු පැට් ටික ඔක්කොම කිරලා තියෙන්නට ඕන මේ නිබන්ධනේ. නැවතිලාද? එහෙනම් ජනකගේ යන්න බැරි අවුලක් තියෙනවා. ඔකේ මේ අතන හදාගන්න ජනක කියන දේ හදාගන්න. මගේ පොක් කරගෙන. අතන මේ යන කෙනා tie ජනක කියන එකකින් යන්නේ. ජනක YouTube එකේ තමයි යන්නේ. ජනක YouTube එකේ දාන්න බෑ. අර අලි දෙකක් කියලා තියෙන එක. දැන් අපි අතන YouTube එකේ පාසල් දෙක අපි මේ දෙකක් දැන් මේකේ ඉස්කෝලේ අපේ මයි ටීචර්ස් එකනේ. ඒක අතටත් හදාගන්න. දෙවිද. කොහොමද ඉස්සරින්න අපි අපු දාමු වරද. ඒක
පොතේ අතන මම පාස්වර්ඩ් ගහලා හදා ගන්නවා. ඔයා මැද කරනද මහත් එක්ක. දැන් හරි බලන්න මේ එතකොට අද ගොඩක් මේ සම්ප්‍රදායික භාෂාව සම්බන්ධව ගොඩක් කතා කරා මේ ඒක නිසා අපි යමු මං කරලා මේ කොටස මං කිව්ව අතන තියෙනවා කියලා. ඒකට මේකේ මේ අභ්‍යාස දෙක කරාම ඕගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ කොටස සම්පූර්ණයෙන්ම කරන්න අර අතෙන්ට මම ඔයගොල්ලෝ කිව්වා ප්‍රස්තාපිරළු කීයක් පාඩම් වෙලා තියෙනවනේ කිව්වද 15ක් පාඩම් වෙලා තියෙන්නට ඕන හරිද මම ඊළඟ දවස් ඉදිරිපත් කරන ඔයගොල්ලන්ට මේ වෙස්සන්තර ජාතකය ඔයගොල්ලොත් හොයාගන්න පොඩ්ඩක් පුළුවන් නම් නැත්නම් මම ඔයගොල්ලන්ට දෙනවා වෙස්සන්තර ජාතක කතාව අපි දැනගෙන ඉන්න ඕන වෙස්සන්තර ජාතකය දැන් මේකේ තුන්වෙනි කවියට අපි යන්නට ඕන මේ ආදාසිත ලපසසඳ විලසේ කතා කරා තුන්වෙනි කවිය පාඩම් කරගන්න ඊළඟ දවසේ වඩා වඩා රස කිරිදී ඇති කළ දැයි පෙමිනේ අඬා විඩා හැර පළවැල ගෙන දුන්නේ ඉති ලපසේ සඳ විලසේ ඒකත් තියෙන්නේ ඒක තමයි තුන්වෙනි කවිය sorry හරි ලපසේ සඳ විලසේ දවසක් වෙන්නු වෙම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදේ නිතියෙම්මා සැපසැප දන් දුන්නත් වැදුවෙන් වද අම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්න අපේ අම්මා දැන් මේක ඔගොල්ලෝ ඊළඟ දවසේ පාඩම් කරගන්න ඕන අර මම කිව්ව අභ්‍යාසයත් එක්කම කරන්න එතෙන්ට මතක තියෙන්නේ දුන්නු අභ්‍යාසයක් කවියට පහලින් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න කොටසක් එතන ඒ වචන ටික බල්ලි වෙලා පාඩම් කරලා තියාගන්නට ඕන අර්ථයත් බලන්න මේකේ අර්ථය මම ඔයගොල්ලෝගේ නිබන්ධනෙට එකතු කරලා තියෙනවා ඔයගොල්ලෝ දුන්නු නිබන්ධනේ අර්ථය ඇති අර්ථයත් එක්ක සම්බන්ධ කරලා මේක බලා ගන්නට ඕන මෙහි අර්ථය කොහොමද කියන එකත් වටිනවා වැදගත්කමක් තියෙනවා අර්ථයක් දැනගෙන ඉන්නට ඕන මොකද ප්‍රශ්නෙකුත් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනමත් තියෙනවා මෙතෙන්ට අර්ථය පිළිබඳ විමසීමක් කරන්නට තියෙන ප්‍රශ්න නිසා මෙන්න මේ කවිය ඊළඟ දවසේ ඔයගොල්ලෝ පාඩම් කරලා තියාගන්නට ඕන ඊළඟට මම ඔයගොල්ලන්ට මේ මාසෙට අදාළ රචනා මාතෘකාව දෙන්න හදන්නේ මේ තියෙන මේ කවිවල තේරුම ඔබ වචනෙන් ලියන ඔබ පාඩම් කරලා තියාගන්න. මම මේ පාඩම් කරලා තියාගන්න ඕන නිසා තමයි නිබන්ධනෙට මේ කවිවල අර්ථය දුන්නේ. ඒතකොට නිබන්ධනේ තියෙන වචන ටික ඒ විදිහටම නෙවෙයි එහෙම අවශ්‍ය නැහැ මට. නමුත් කවිය කිව්වහම එහි අර්ථය දල වශයෙන් කීමේ හැකියාව හැම කෙනෙකුටම තියෙන්නට ඕන. හරිනේ? හැම කෙනෙකුටම තියෙන්නට ඕන. සමානාර්ථ පද විරුද්ධාර්ථ පද. දැන් ඔයගොල්ලෝගේ හරි මේන තියෙන තව අභ්‍යාසයක් ව්‍යාකරණ අභ්‍යාසයක් ඔයගොල්ලන්ට කරන්න ඉස්සරහදී මේවට සූදානම් වෙන්න කියලා පණිවිඩය මම මේ දෙන්නේ ඔයගොල්ලන්ට මේවට සූදානම් වෙන්න කියලා පණිවිඩේ ඊළඟට මේ පොතේ අභ්‍යාසෙවත් මෙතන වෙනම ඉඩ දීලා තියෙනවා මේ තියෙන පොතේ අභ්‍යාසය මම අර දැන් පෙන්නුවේ මෙන්න මේක මෙන්න මෙතන මේ අභ්‍යාසය මේක පාඩම් කරන්න ඕන ඔයගොල්ලෝ කලබල වෙන්න එපා පාඩම් කරන්න කිව්වම හරි එච්චර කලබලයක් නැහැ මම මේ කරන්න තියෙන වැඩේ ඔයගොල්ලන්ට කියන්නේ මේක පාඩම් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට ලියන්න පද 5ක් ලියන්න ඕන එතකොට මේ පදවලින් ඔයගොල්ලෝ මේ අභ්‍යාසනේ තියෙන මුල් පද ටික මේ තියෙන විදිහට මුල් පද ටික තියෙනවා මෙතන ඔයගොල්ලන්ට මෙතනින් 5ක් අතෙන්ට ලියන්න තියෙන හැබැයි මේ ඕන හැම එකක්ම ඔයගොල්ලෝ මේන් 5ක් හැම 5ක් ඕනම 5ක් බෑ උදාහරණයක් විතර ගත්තොත් දැන් සමානාර්ථ පද දරුවනේ වරක් අපි අභ්‍යාසයක් කරලා තිබුණොත් තමයි අපිට ඊළඟට මේ වචන ටික සාමාන්‍ය පෙළ දක්වාම ඕන සාමාන්‍ය පෙළ දක්වාම මේ වචන ටික ඕන ඒක නිසා මේව අපි නැවත බලන්නට ඕන හරිද ඒක ඔයගොල්ලන්ට මම කියන්නේ ඔයගොල්ලන්ට වෙලාව තියෙන අවස්ථාවක දැන් මේක මේ හෙට ඊළඟ දවසේ පාඩම් කරගෙන කියන එක නෙමෙයි කියන්නේ වෙලාව තියෙනවා නම් මෙන්න මේ සමානාර්ථ පද වගුවේ තියෙන ටික පාඩම් කරගන්න ඕන මෙන්න මෙතනට මතකෙන් ලියන්න පුළුවන් ප්‍රමාණයට සඳ කියන එකට වචන 5ක් ලියන්න ඕන මතකෙන් ඒ වචන 5 මෙතනින් ගන්න ඕන මේ චන්ද්‍රය කියන වචනේ ගන්න බෑ තරුපති කියන වචනය ගන්න පුළුවන් හරිද තාරපති කියන වචනය ගන්න පුළුවන් නිශාකර කියන වචනය ගන්න පුළුවන් තරිඳු කියන වචනේ මේ චන්ද්‍ර කියන වචනේ හැර සිසි කියන වචනේ සොමි කියන වචනේ නැතුනට කමක් නැහැ වෙනත් ඔයගොල්ලෝ ඔය මේ කියන මම කියන එක නෙමෙයි
මේ වචන 4යි 8ක් තියෙනවනේ. උදාහරණයක් විදිහට මේ සඳ කියන එකට දාලා වචන 8ෙන් ඕගොල්ලෝ හිතනෝනේ මේකේ මට මතකෙට එන්නේ නැති අමාරු මේ කියලා හිතන වචන තියෙනෝනේ. අන්න එවැනි වචන 5ක් පාඩම් කරගන්න ඕන. ඒතර චන්ද්‍ර කියන එක අපි දන්නවනේ. ඊට අමතරව අපි වෙන වචන 5ක් පාඩම් කරගන්න ඕන. අතින්ට මතකෙන් ලියන්න. මොකද මම ඕවා පාඩම් ගන්න ඕනේ. පාඩම් ගන්න දේවල් මම කියන්නේ. ඊළඟට ප්‍රසිද්ධ කියන වචන 5යි තියෙන්නේ. අතන ඉඳ තියලා තියෙනවා 5ක් ලියන්න. පහම ලියුවේ නැතුනට කමක් නැහැ. ප්‍රසිද්ධ කියන එකට මේ ප්‍රකට කියන වගේ වචන පරිසිදු කියන වචන දන්නවා. පුවතර වගේ වචන ඔයගොල්ලෝ දන්නේ නැති අවබෝධ කියන්නේ මීට කලින් හට අවබෝධයක් නැති වචන පුවතර වගේ වචනනේ. අන්න ඒ වගේ වචන ටිකක් සූදානම් කරගන්න. මේ එකකින් නොදන්න. විශේෂයෙන්ම පිපි කියන වචනේට මෙන්න මේ පිපි කියන පිපෙනවා කියන එකට අදහස තියෙන වචන මෙතන තියෙන 6ක්. ඒ 6න් මම කියන්නේ 6ම වටිනවා. විකසිත කියන එක අතහැරලා දාලා ඉතිරි විකසිත අතහැරියාම ඒත් වෙනවා 6ක් නේද? මෙන්න මේ මිනිමුතු පිපෙනවා කියන එකට මිනිමුතු කියලා කියන්නේ. මිනි දැදිරිය කියලා කියන්නේ පිපෙනවා කියන එකට. ඔයගොල්ලෝ හරි අමුතු ඇති. අලුත් ඇති මේවා. පුප් කියන්නේ පුල් කියන එක පිබිද කියන එක පුබුදු කියන මේ වචන 4න් මේ දෙක නම් අනිවාර්යෙන්ම ඕන. අන්න ඒ වගේ මේ හැම එකටම වචන 5ක් පාඩම් කරගන්නට ඕන. ලබන සතියේ නෙවෙයි ඉදිරියේදී පාඩම් කරගන්න. ඔයගොල්ලෝ වෙලාව දින වැඩ කරන අයට කරන්න කලින් මතක් කිරීමක් මේ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේවා ආයි 10 වසරේ 11 වසරේ ගියා අමාරු නෑ දරුවනේ. මොකද වරක් පාඩම් කරලා තියෙනවා. වරක් අපි දැනගෙන තියෙනවා නම් දෙවෙනි පාර අපිට වරක් නිකන් පොඩ්ඩක් බැලුවා නම් ඇති. බැලුවාම අපිට අක් ගාලා අවබෝධ වෙනවා. ඒක අමාරු නෑ. හරිනේ? හරි. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක මතක තබා ගන්න. මේ හැම එකේ මෙහෙමයි. දැන් සෝමනස්ස කියන එක සතොස ප්‍රමෝදය තුටු දොස් සන්තුෂ්ටිය ආනන්දය අමන්දානන්දය ප්‍රහර්ෂය මේ වගේ වචන වලින් පටන් ගන්නවා. පටන්ගෙන මේක බලා ගන්න. දැන්ට අපි මම මේ වචන 5 වකින් අමාරු වචන 5 වකින් බලා ගන්න. ඒ අභ්‍යාසය ඊළඟ දවසේ අපි ඒක පොඩ්ඩක් බලමු. හරි. ඊළඟ දවසේ අපි දෙවෙනි පාඩම කරනවා. දෙවෙනි පාඩම අපි ඊළඟ දවසේ කරනවා මේ මෙන්න මේ පාඩම. මේ පාඩම මේක සම්පූර්ණ කරලා ප්‍රශ්න උත්තර වලින් සාකච්ඡා කරනවා ඊළඟ දවසේ. ඒසම ඔයගොල්ලෝ පොඩ්ඩක් සූදානම් වෙන්න. එහෙනම් අද ඇත්තටම දැන් අද තියෙන ගුරු සාකච්ඡාවක් අපිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විශේෂයෙන්ම 25 වෙනිදාන් පස්සේ අපිට නැවත උපකාරක පන්ති ආරම්භ කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද දිනේ අපි තීරණයකට ඇවිල්ලා ඔයගොල්ලන්ට හෙට දිනේ නැත්නම් අනිත් දිනේ එනකොට අපි කොහොමද ඉදිරියට වැඩ කරන්න කියලා දැනුම් දෙවි. බොහෝ වෙලාවට ඔන්ලයින් ක්‍රමවේදෙත් එහෙම යාවි. යන අතරතුර ආයතන සම්බන්ධ වෙන්න පුළුවන් අයට එහෙම ආයතන මට්ටමෙනුත් පන්ති කරන්න තමයි දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඔයගොල්ලෝ බලමු අපි හෙට අනිත් දිනකට ඔයගොල්ලෝ විස්තරයක් දෙවි. ඒ නිසා මේ දැන් 9:11යි 9ට අපේ මීටින් පටන් ගන්නවා. මම තා පොඩ්ඩක් වැඩියෙන් කරාද ඒක තිබුණත් කොහොම නමුත් මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න ඉක්මන් කරලා මොන හරි සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා අහන්න. වැඩ ගොඩක් දුන්නේ නැහැ. එක වැඩයි දුන්නේ මට මතක හිටිය ප්‍රධාන වැඩක් විදිහට මේ කවිය පාඩම් කරන්න විතරයි. වෙන මොනවද දුන්නේ නැහැ. අනිත් ඒවා ටිකක් හෙට ළම හිතේ පාඩම් කරගෙන කිව්වේ නෑනේ. ඒක තමයි දුන්නේ. රචනා මාතෘකාවක් දෙන්න හිටියේ. රචනා මාතෘකාව කියන දරුවෝ වීඩියෝ එක කවදාද දාන්නේ? වීඩියෝ එක අදම දානවා. දැන් 8 වසරේක දැම්ම දැන් අදම දානවා මේකත්. හරිද? අදම මේක දානවා. ඇත්තටම මේ හරි කමන්නේ. වෙන දෙයක් කියන්න ගියේ ඒකෝට නැහැ. ඔයගොල්ලෝ එහෙනම් ගැටලුවක් නැහැ. එහෙනම් අපි නවත්වමු පන්ති අදට. මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න. නෑ නේද? නෑ සර්. හරි. එහෙනම් හැම කෙනෙකුටම නෑ සර්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රිය සර්. අයිබෝවන්. හොඳින් වැඩ කරන්න. සුබ රාත්‍රියක් හොඳින් වැඩ ටික කරන්න. අයිබෝවන් සර්. සුබ රාත්‍රියක් සර්.